ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2020 වසරේ පැරණි නිර්දේශයට යොමු වෙච්ච පළවන ප්‍රශ්න පත්‍රයයි. එනම් වාස්තවික අභ්‍යාස යොමු වෙන ප්‍රශ්න පත්‍රය. ඔබ දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ ගැන කතා කරන සෑම තප්පරයකම සෑම අවස්ථාවකම මට පොඩි චකිතයක් ඇති වෙනවා, පොඩි කනස්සල්ලක් ඇති වෙනවා. මම දන්නවා ඔබට ඒක නැහැ. මටයි තියෙන්නේ. මටනේ ඒ කියන්නේ එක්සෑම් ස්ට්‍රෙස් එක කියන එක තියෙන්නේ මටනේ. විභාග පීඩනේ ළමයිට නෑ. ළමයිට නැති එක හොඳ එකක් අතකට. ඔබ ෆ්‍රී. තේරෙනවද? හේතුව මම දන්නවා සෙකන්ඩ් පේපර් එක කියන්නේ රචනා ශෛලී ප්‍රශ්න යොමු වෙන ප්‍රශ්න පත්‍රයේට ලකුණු 75ට වඩා වැඩියෙන් අරගෙන සාර්ථකව පිළිතුරු ලියලා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු ලබා ගන්නේ 40 45 50 55 කියන සීමාවන් තුල. එතකොට ඒ පාස් එකක් ලැබෙන්නේ නැහැ නේ. අන්න ඒක තමයි මට තියෙන කුතුහලය. මට තියෙන ස්ට්‍රෙස් එක පීඩනය එකයි. ඇයි මේ දක්ෂ ළමයෙක්නේ සෙකන්ඩ් පේපර් එකට ලකුණු 75 80 85 90 අරගෙන මේකෙදි ලකුණු 40 55 අතර සංඛ්‍යාවකට අඩු වෙන්න හේතුවක් නැහැ නේ. තේරෙනවද? ඒකෙන් තේරෙන්නේ ලංකායම වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ ලියන සාමාන්‍යයෙන් 70000ක් වූ සිසු පිරිසකගෙන් වැඩි ප්‍රතිශතයක් මේ පේපර් එකට නිසි අවබෝධයක් අරගෙන නැහැ. නිසි වැටහීමක් නැතුවයි ලියන්නේ. ඒක තේරෙන දැන් ගොඩක් අයගෙන් BS වල ෆස්ට් පේපර් එක BS කොහොමත් අවුලක් නැහැ. එහෙමනේ කියන්නේ. ළමයි කියනවනේ ඔයගොල්ලෝගේ භාෂාවෙන් BS අවුලක් නැහැ. කියන්නේ BS ලේසි. ලොකුයා කියන්නේ ඒකනේ. ඒකම BS වල ෆස්ට් පේපර් එක නැතිනම්. එහෙම කියනවද නැද්ද? කියනවා. ඔයගොල්ලන්ට ඇහිලා ඇති. BS වල ෆස්ට් පේපර් එක නැතිනම් MCQ ටික කොහොම හරි මොන හරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉරි ගහන ප්‍රශ්න කියලා නෝගොල්ලෝ කියන්නේ. කැත ඒවා කියනනේ. MCQ ප්‍රශ්න මොන හරි කරන්න පුළුවන්. ඊට පස්සේ සප්ලයි ටයිප් හිස්තන් පුරවන්න මොන හරි ලියලා බෑ. මොනවා හරි ලිව්වොත් නිකන් වටින් පිටින් හරි උත්තරේ ටච් වෙලා ලකුණු ගන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එකේ. මේකේ බෑ. මේකේ නිශ්චිත පිළිතුරු තියෙන්නේ එකයි. දැන් බහුවර්ණ MCQ මල්ටි චොයිස් ක්වෙස්චන් වලත් උත්තර වර්ණ පහක් දුන්නට හරිම උත්තර එකයිනේ තියෙන්නේ. අපි ඒක හරියට ලියලා ගන්න ඕනේ. හිස්තන් පුරවන එක හිස්තනකට නිශ්චිත සංකල්පයක්. සංකල්පේ නමක් තියෙන දානේ. ඒ නමම විතරයි, වෙන විකල්ප නැහැ. ව්‍යාතිරේක නැහැ. ඒකයි මේක සංකීර්ණ බව. ඒක තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේකට අඩු අවධානයක් යොමු කරනවා. අනික ඔබ තේරුම් ගත්තේ නැහැ සෑම පාඩම් මේකකයකම සෑම පාඩම් පරිච්ඡේදයක්ම ආවරණය වෙන කන්ට්‍රෝලින් චීෆ් සමතුලිත ප්‍රශ්න පත්‍රයක් හදනවා. ඒ නිසා ඔබට කිසිදු පාඩම් ඒකකයක යුනිට් එකක පාඩම් පරිච්ඡේදයක් මගහරින්න බෑ. මගහැරියොත් ඔබ අනිවාර්යෙන් වාස්තික පේපර් එකේ හරි ප්‍රශ්නයක් මගහැරගත්ත වෙනවා. එහෙම තමයි ලකුණු අඩු වෙන්නේ. ඒ නිසා මේ පේපර් එකට ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. තේරුණාද? අනික තමයි මේ පේපරේ ඔබ කරන මූලිකම වරද කලබලෙන් ලියන එක. මම දන්නේ සමහර ළමයි පේපර් එක ලියලා අත්‍යවශ්‍ය ජීවිතේ වැදගත්ම අපි දෙයකට මුහුණ දෙන්න, අපි විදේශගත රැකියාවකට යන්න, නැත්තම් තමන්ගේ විවාහ ජීවිතේට පෝරුවේ නැකතර නගින්න, ඒ වගේ විශේෂ අවස්ථාවකට යන්න ඉන්නවා වගේ දඩි පිටියේ ලියනවා. නිකන් නෙවෙයි පැය දෙකේ පේපර් එක පැයට පැයක විනාඩි 10ට ලියනවා. කොහෙද ප්‍රතිඵලයක් ගන්න දරුවනේ? කවදාකවත් කරන්න එපා වැඩි. ඒ අනුවන ක්‍රියාව කරන්න එපා. පැය දෙකම ගන්න ඕනේ. ඇවරේජ් එක ගත්තොත් සාමාන්‍ය ප්‍රශ්න 50යිනේ මේකේ. සෑම ප්‍රශ්නයකටම විනාඩි 2කමාරක කාලයක් ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බහුවර්ණ ප්‍රශ්න 30යිනේ. ඒකෙන් 10ක් ඊටාම සරලයි. 10ක් ඊටාම සංකීර්ණයි. 10ක් මධ්‍යස්ථයි. ඔය සරලම 10ට මං කියන්නේ විනාඩි භාගයක් ගත කරන්න. විනාඩි 2ක් ඉතුරු. විනාඩි භාගෙ ලියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නැත්නම් විනාඩි 1ක් ගත කරන්නකෝ, විනාඩි 1කමාරක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන විනාඩි 1කමාර හෝ 2 යොමු කරන්න සංකීර්ණ ප්‍රශ්න 10ට එකතු කරන්න. හරිද? මධ්‍යස්ථ ප්‍රශ්නත් විනාඩි 2කමාරම ගත්තත් කමක් නැහැ. බොහෝ විට විනාඩි 2කින් කරන්න පුළුවන්. තප්පර 30ක් ඉතුරු වුණොත් ඒකත් එකතු කරන්න සංකීර්ණ ප්‍රශ්න. සංකීර්ණ ප්‍රශ්න වලට ඒතර විනාඩි 3ක් 3කමාරක් 4ක් ලැබෙනවා ඇති. එතකොට පැය දෙක යනවානේ. ඔහොම යනකොට හිස්තන් පුරන ප්‍රශ්න තමයි නරකම. හිස්තන් පුරන ප්‍රශ්න 10න් වැඩි ප්‍රමාණයක් හරියට ලියන්නේ 2යි නැත්නම් 3යි. 7ක් නැත්නම් 8ක් වරද්දනවා. කොහොමද අපි ඒ සාමාර්ථ ගැන බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා ඒ ගැනත් විශේෂ අවධානයක් ඕනේ. ඒකට නියම කාලය පාවිච්චි කරන්න. මං කියන්නේ පැය දෙක මදි හරිනම්.
ඒසා නියම කාලේ පාවිච්චි කරේ නැත්තම් නියම කාලේ ප්‍රයෝජනට ගත්තම ඔබට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. බොහොම සුමට ලෙස ඔබට ඔබේ දැනුම් ගබඩාවෙන් උත්තර එළියට එන්න ගන්නවා. අන්න ඒ තත්ත්වෙට මේක පත් කරගෙන ලිව්වේ නැත්තම් ඔබ ඒ කියන්නේ ඔබ අපරාධයක් කරගෙන ඔබ විෂය නිර්දේශ ඉගෙනගෙන තියෙනවා. අවුරුදු දෙකක් මහන්සිලා තියෙනවා. මොකද එන්නේ? පැය දෙකකදී ඒ අවුරුදු දෙකේ වෙහෙස මොකද කරන්නේ? නිකන් ගඟේ පා කරයුවා වගේ අවසානයේ කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ තත්ත්වයටපත් වෙන්න එපා. ඒ අපරාධයේ පංගුකාරෝ වෙන්න එපා. තේරුණාද? මෙන්න පේපර් එකේ ස්වභාවය. මෙතන පැරණි නිර්දේශය කියලා තියෙන අර නිර්දේශ දෙකකින් විමුක්ති නිසා නැත්නම් මේ වගේ දෙකක් එතනට එන්නේ නැහැ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා උඩින්ම මුද්‍රණය වෙනවා. අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2020 අගෝස්තු කියලා අනිවාර්යෙන් වර්ෂයේ මාසය හඟවනවා. ව්‍යාපාර අධ්‍යයන 1 කියලා පේපර් එක මෙතන ලියලම තියෙනවා. ඒකේ සංකේත අංකය තමයි 32S1. දෙවෙනි කොටසේ 32S2 මතකයිනේ. කාලේ පැය 2යි කියලා දීලා තියෙනවා. විභාග අංකය තුලත් කරන තැනක් තියෙනවා. මොකද මේකෙම උත්තර ලියන්න ඕගොල්ලෝ. උපදෙස් තියෙනවා කීපයක්ම. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම ලියන්න. වෙන කඩදාසි ලියන්න බෑ. මේක ඇතුළේ තමයි ලියන්නේ. මේක පොඩ ගෙදර ගේන්න බෑ. විභාග අංකයේ ඉහළින් නැති කොටුවේ පැහැදිලිවම ලියන්න. මේ තියෙන්නේ. මෙන්න මේ කොටුවේ පැහැදිලි විභාග අංකය ලියන්න ඕනේ. හොඳට ඇහැට කන්න පේන්න. බොහොම සංයමයෙන් බොහොම පිරිසිදු නැත්නම් පිළිවෙලකට අර එකිනෙකට ගැටෙන්නේ නැති වෙන්න වෙන් වූ අකුරු නැත්නම් නොබැදී ඉලක්කම් වලින් ලියන්න ඕනේ. ප්‍රශ්නාංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා එහි අංකය ප්‍රශ්න ඉදිරියෙන් ඇති තිත්තිර මත ලියන්න. ඒ කියන්නේ බහුවර්ණ. බහුවර්ණ ප්‍රශ්න තියෙන මුලින් එන්නේ. ඒකේ නිවැරදි පිළිතුර ඒ ප්‍රශ්න ඉදිරියේ තියෙනම මොකද්ද? තිත්තිරක්. ඒ තිත්තිර මත හරියටම අංක ලියන්න තියෙන්නේ. ප්‍රශ්නාංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්න වලට කෙටි පිළිතුරු අදාළ තිත්තිර මතම ලියන්න තියෙනවා. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් හිමි වෙන ලකුණු 100ක් හම්බ වෙන ප්‍රශ්න 50ට. ඒක ඇවරේජ් කරලා එනකොට අරකේ ලකුණුත් එක බෙදලා එනකොට ලකුණු 100 තමයි සමස්ත පේපර් එකට එන්නේ. එතකොට මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න 30ටම ඒ ප්‍රශ්න ඉදිරියේ තියෙනවා තිත් පේලියක්. එතන උත්තරේ දාන්නයි තියෙන්නේ. තේරුණාද? ඊළඟට සෙසු ප්‍රශ්න 20ට ඒ ප්‍රශ්න යට තියෙනවා ඉඩ තියලා ලියන්න. ඒ හිස්තැන් වල අවශ්‍ය පිළිතුරු ලියන්නට ඕනේ. තේරුණාද? ඊළඟට එතකොට ඊළඟට තියෙන්නේ මේ උත්තරපත්‍ර බල පරීක්ෂකවරුන්ගේ උපදෙස්. ඒක ඕගොල්ලන්ට දාලා නැහැනේ. ඒක බලන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ඒ පරීක්ෂකවරුන්ට බොහොම පිරිසිදුව ඒ පරීක්ෂණ කටයුතු කරලා ලකුණු වරද්දන්නේ නැතුව ලකුණු එකතු කරගන්න අවශ්‍ය පසුබිමක් තමයි මේකෙන් දීලා තියෙන්නේ. ඊළඟට මෙන්න එනවා ප්‍රශ්න ටික. තේරුණාද? ඒ කියන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ ප්‍රශ්න එනවා. මේ වගේ 30ක් එනවනේ. ඒ සෑම ප්‍රශ්නයකම උත්තර 5ක් තියෙන ඔය නිවැරදි උත්තරේ තෝරලා ඉස්සරහා 30ක් එනවනේ පේපර් එකේ. ඒ පේපර් එකේදී ඒක ඕකට දකින්න පුළුවන්. ඒ 30 මත ලියන්නට ඕනේ. ඒ වගේ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 30ක් එනේ. 30ම ගොඩක් වෙලාවට 30ම මතක තියාගන්න මාතෘකා 18ම කවර වෙනවා. ඒ හරිනේ. දැන් මාතෘකා 18ක් තියෙනවානේ. සෑම මාතෘකාවකින්ම එක ප්‍රශ්නය ගානේ ගත්තොත් ප්‍රශ්න 18ක් දාන්න පුළුවන් නේ. සමහර මාතෘකා වලින් ප්‍රශ්න දාන්නේ නැහැ. දැන් සමහර වෙලාවට sannivedanayen ප්‍රශ්නයක් නැහැ. ඒකත් එකතු වෙනවා විශේෂයෙන්ම සෙකන්ඩ් පේපර් එක. ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේට එන කළමනාකරන ප්‍රශ්න වලින් බහුවර්ණ ප්‍රශ්න වැඩි වෙනවා. ඒක ඔබට දකින්න පුළුවන්. තේරුණාද? දැන් කළමනාකරණේ සාමාන්‍ය ප්‍රශ්න 4ක් 5ක්. අලෙවිකරණයෙන් ප්‍රශ්න 3ක්. මූල්‍ය කළමනාකරණේ ප්‍රශ්න 3ක් හෝ 4ක්. ඒ වගේ නෙන්නේ. ඒ නිසා නිතරම ඒ අන්තිමට සිලබස් එකේ අවසාන මාතෘකා වලින් බහුවර්ණ ප්‍රශ්න වැඩි. භාගයක් මහන්නේ ඒවෙන්. මාතෘකා 11කින් මහන්නේ තවත් භාගයක්. ඒකත් මතක තියාගන්න. නිසා වැඩි නැඹුරුවක් තියෙන්න ඕනේ අන්තිම ඒ කියන්නේ 13 වසරේ ඉගෙන ගත්ත කළමනාකරන මාතෘකා වලට. ඔයගේ ප්‍රශ්න 30ම ඇවිල්ලා ඊට පස්සේ ඒ 30න් පස්සේ අන්න එනවා ඊට පස්සේ අංක 31 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී සුදුසු වචනේ නැත්නම් වචන යොදලා හිස්තැන් පුරවන්න තියෙන්නේ. එතකොට ඒකත් අර වගේ මුළු සිලබස් එකේ සෑම පාඩම් පරිච්ඡේදයක්ම ආවරණය වෙන්න තමයි මේ ප්‍රශ්න තෝරගෙන තියෙන්නේ. තේරෙනවනේ? ඊට පස්සේ
යොමු වෙනවා 40න් පස්සේ 41. 41 සිට 57 ප්‍රශ්න කියන්නේ නිශ්චිත පිළිතුරු. මේක හිස්තැන් පුරවනනේ. මේකත් සැපීම් වර්ගය. මේක සැපීම් වර්ගය. සප්ලයි ටයිප් වර්ග දෙකක්. අර හිස්තැන් පුරවන මේකේ නිශ්චිත පිළිතුරු ලියන්න. ගොඩකට මේකත් සිලබස් එක පුරාවටම බෙදා හරින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ හිස්තැන් පුරවන ප්‍රශ්නයකට යොමු නොවෙච්ච පාඩම් ඒකකයකින් තමයි මෙතන දාන ප්‍රශ්නය. ඒතර සමස්ත පේපර් එක බලද්දි සිලබස් එකම ආවරණය වෙලා තියෙනවා. එහෙනම් මෙතනට එන්නේ නිශ්චිත පිළිතුරු. ඒවා විස්තර ලියන්නෙම නැහැ. අනවශ්‍ය පැහැදිලි කිරීම, අසමානකම් නැකෙලිම කරුණු ලියන්නේ. දැන් කොළඹ කොටස් සූමාරුවේ ප්‍රධාන කාරණා 4ක් සඳහන් කරන්න ඉච්චරයි. තේරුණාද? එහෙම නැත්නම් තොරතුරු පද්ධතියක මූලිකාංග නම් කරන්න. අන්න ඒ වගේ කෙලින්ම ලියන්න කරුණු විතර ලියන්නේ. පැහැදිලිනේ? ওই විදිහට තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒකිනුත් මතක තියාගන්න 50 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මේ වගේ සංකේතාත්මක ප්‍රශ්නයක් වෙනවා කියන එක තුල තියාගන්න. එක්කෝ දැන් මේ ආවේ මංගත වෙළඳාම සම්බන්ධ සංකේත. එක්කෝ sannivedana හා සම්බන්ධ සංකේත. එක්කෝ බැංකු. එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා සම්බන්ධ සංකේත. අනිවාර්යයෙන්ම මෙතනට යොමු වෙන්න පුළුවන්. ඒකත් ඔළුවේ තියාගන්නට ඕනේ. ඒ වගේ සමස්ත ප්‍රශ්න 50ක් එනවා. ඒ 50ටම සාර්ථකව පිළිතුරු ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි මුලින්ම බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. ඔව් එහෙමනම් අපි බලමු මුලින්ම පළවෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් යනු පටන් ගත්තේ මොකතනින්ද? විෂය නිර්දේශ ආරම්භයෙන්. අපි විෂය නිර්දේශය ආරම්භ කරෙත් ව්‍යාපාර පදනම යටතේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අර්ථකථනය කරමින්. පේපරේ පටන් ගත්තෙත් එහෙමයි. ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරික අර්ථකථන නෙමෙයි අහන්නේ. ලාභය මත අභිප්‍රේරණය වන පුද්ගල සමූහයකි. මොකද කියන්නේ කියන්නේ? ලාභය මත අභිප්‍රේරණය වන පුද්ගල සමූහයකි. එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්. ලාභය ලැබෙනකොට අභිප්‍රේරණය වෙනවා. පුද්ගල කණ්ඩායමක් කියන ගන්න පුළුවන්. නමුත් ගැටලුව අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේදීම ව්‍යාපාරයකට ලාභ ඉපීම අනිවාර්ය නැහැ. ලාභ ඉපීම අනිවාර්ය නැහැ. ලාභ ඉපීමෙන් තොරවත් පුද්ගල අවශ්‍යතා සහ වුමනා ඉටු කරන මානව කටයුතු ව්‍යාපාර කියලා අපි ඉගෙන ගත්තා. ඒ නිසා අපිට මේ උත්තරේ පිළිගන්න බෑ. පැහැදිලිනේ? මේ උත්තරේ පිළිගන්න බෑ අපිට. එතකොට සේවා පදනම් කරගත් ඕනෑම ආර්ථික ක්‍රියාකාරකමක බෑනේ. ඉතින් ව්‍යාපාරකම සේවා විතරන්නේ භාණ්ඩත්වයි තියෙන්නේ. එහෙනම් භාණ්ඩා සේවා කියලා එන්න ඕනේ. ඒ නිසා ඒකත් පිළිගන්න බෑ. ඊළඟට භාණ්ඩ විකිණීම සඳහා පුද්ගලයන්ගේ සංවිධානාත්මක උත්සාහයකි. ඔව් ඒක හරි. ඒක ව්‍යාපාර ගැන අදහසක් එනවා. නමුත් එය පමණක්ද ව්‍යාපාර කියන්නේ? නැහැනේ. දැන් භාණ්ඩ විකිණීම සඳහා පුද්ගලයන්ගේ සංවිධානාත්මක උත්සාහයක් කියන එක හරි. ඒක ව්‍යාපාර කටයුත්තක් තමයි. නමුත් ව්‍යාපාර කටයුත්ත කියන්නේ එය පමණක්ද? නැහැ. ඇයි නිෂ්පාදනයේ, බෙදා හැරීම, ප්‍රවර්ධනයේ තව දේවල් තියෙනවනේ. ඒ නිසා සමස්ත ව්‍යාපාර ගැන සමස්ත අර්ථකථනයක් නෙවුන නිසා අපි ඒකත් අයින් කරන්න වෙනවා. භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා පුද්ගලයන්ගේ සංවිධානාත්මක උත්සාහයකි. ඉතින් අර වගේමනේ. අර එක කියනවා විකිණීම මේක නිෂ්පාදනය. ඒකෙත් කොටසයි. සමස්ත කියන්නේ සමස්ත ව්‍යාපාරය පිළිබඳ අදහසක් ඒකෙත් ගම්‍යමාන වෙන්නේ නැහැ. උත්තරයක් නැද්ද මේකේ? බලමු පස්වෙනි උත්තරේ. පුද්ගල අවශ්‍යතා සහ වුමනා ඉටු කරන ඕනෑම ආර්ථික ක්‍රියාවක තියෙන හොඳම උත්තරේ. පුද්ගල අවශ්‍යතා සහ වුමනා ඉටු කරන ඕනෑම ආර්ථික ක්‍රියාකාරකමක් නැත්නම් ඕනෑම මානව ක්‍රියාකාරකමක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. එතකොට ඒක පොදුයිනේ. ඒතර තේරෙනවද? භාණ්ඩත් අයිති, සේවත් අයිති, නිෂ්පාදනය, විකිණීම ඔක්කොම පොදුවේ කියවෙනවනේ. මොකද යම්කිසි ආර්ථික ක්‍රියාවක් හෙවත් මානව ක්‍රියාවක් කළත් ඒකෙන් පුද්ගල අවශ්‍යතා සහ වුමනා ඉටු වෙන්නේ නැත්නම් ඒක ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ව්‍යාපාරයක් නෙවෙයි. අපි හිතමු ප්‍රයිවට් හොස්පිටල් එකක් දාලා ලෙඩුන්ට ප්‍රතිකාර කරනවා. ලෙඩ තව උත්සන්න වෙනවා, සුවපත් වෙන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයක් නෙවෙයි. එහෙනම් පුද්ගල අවශ්‍යතා සහ වුමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් නැත්නම් මානව ක්‍රියාකාරකමක් කියන එකෙන් හොඳටම විද්‍යාමාන වෙන ව්‍යාපාරයක් කියන එක. එහෙනම් පැහැදිලිම උත්තරේ පස්වෙනි උත්තරේ. පැහැදිලිම උත්තරේ පස්වෙනි උත්තරේ. එතකොට දෙවෙනි ප්‍රශ්නයත් බලමු. ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිත වර්ගීකරණය අනුව කර්මාන්ත අංශයට අදාළ වන ආර්ථික කටයුත්තක් වන්නේ
දැන් දළදේශීය නිෂ්පාදිත දන්නවනේ රටක ජීවත් වන සමස්ත පුරවැසියන් වසරක් තුල නැත්තම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නිපදවන මුළු භාණ්ඩ හා සේවාවල වටිනාකම. හරිනේ. ඒ වර්ගීකරණය අනුව ඒක තියෙනවනේ කර්මාන්ත අංශය. කෘෂි කර්මාන්ත, කර්මාන්ත සේවා මතකනේ. මූලික ශ්‍රේෂ්ඨ තුනකට බෙදලා ඒ තුන යටතේ අනු කොටස් කීපයක් තුල ඉන්නේ දළදේශීය නිෂ්පාදිත ගණනය කරන්නේ. කෘෂි කර්මාන්ත, කර්මාන්ත සේවා. එතකොට අහන්නේ කර්මාන්තාංශයට අදාළ වන ආර්ථික කටයුත්ත. මොකක්ද කියන එක අහන්නේ. ප්‍රතිචක්‍රීයකරණය. ප්‍රතිචක්‍රීයකරණය රීසයික්ලින් කියන එක. ඒ කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩයක් නිපදවීමට අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත ලබා ගැනීම. කිසියම් භාණ්ඩයක් නිපදවීමට අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත ලබා ගන්නවා. ඒ කියන්නේ අපි සමහර දේවල් නම් උණු කිරීමෙන් වෙන්න පුළුවන්. කුඩු කිරීමෙන් වෙන්න පුළුවන් නේ. අපි මුල් ද්‍රව්‍ය නැවත ලබා ගත්තොත් ඒක තමයි ප්‍රතිචක්‍රීයකරණය කියලා කියන්නේ. එකම රක්ෂණය, නීති උපදේශනය, ලීගල් ඇඩ්වොකසි කියන එක. එළවලු අලෙවිය, වන වගාව. මොකද කියන්නේ උත්තරේ? දැන් වන වගාව පැහැදිලිවම ගන්න බෑ. ඇයි? ඒක කෘෂි කර්මාන්තවලට අයිති නේ. කර්මාන්ත නෙවෙයිනේ. එළවලු අලෙවිය මොකද්ද? වෙළඳාම. ඒක සේවා වලට අයිති වෙන්නේ. රක්ෂණය ඒකත් සේවා. ඊට පස්සේ නීති උපදේශනේ ඒකත් සේවා. එන එකම උත්තරේ මොකද්ද? ප්‍රතිචක්‍රීයකරණය. ප්‍රතිචක්‍රීය දැන් ප්ලාස්ටික් අපෙන් ගෙනියන්නේ. හිස් භාජන වශයෙන් ප්ලාස්ටික් එකතු කරගන්නවනේ. ප්ලාස්ටික් උණු කරලා මුල් ද්‍රව්‍ය හදන්න අවශ්‍ය මේ රෝ මැටීරියල් එක හොයා ගන්නවා. ප්‍රතිචක්‍රීයකරණය. බෝතල් අරගෙන ගිහලා බෝතල් කුඩු කරලා බෝතල් නිපදවන්න අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත සකස් කර ගන්නවා. එන ඒකත් කාර්මික ක්‍රියාවලියක් නේ. බෝලට යන්ත්‍රානුසාරයෙන් තමයි කරන්නේ. තාක්ෂණය පාවිච්චි කරලා. එහෙනම් ඒක තමයි කර්මාන්ත වල ගැලපෙන්නේ. ප්‍රතිචක්‍රීයකරණය. හොඳ ප්‍රශ්නයක් ඒක. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. එතකොට දැන් මේකේ පළවෙනි උත්තරේනේ. දැන් ඔබට තේරෙන මේක 99%කටම පළවෙනි උත්තරේ කියලා එකපාරටම තේරෙනවා. තේරුණාට ඉතුරු පිළිතුරු 4 කියවන්න නැතුව එහෙම මාක් කරන්න යන්නේ නැහැ. මම හැමදාම කියනවානේ. පළවෙනි පිළිතුර හරි වෙන්න පුළුවන්. හරි වුණාට තවත් හොඳම පිළිතුරු මෙතන තියෙන්න පුළුවන්. යට උත්තරේ. ඒ නිසා උත්තර 5ම කියවන්න කොච්චර විශ්වාස වුණා. 5ම කියවලයි තීරණය කරන්න. කලබල වෙන්න බෑ. මතකනේ මම හැමදාම කියන දේ. හැමදාම මම කියන්නේ ඔබට සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 75ට වැඩියෙන් ගන්න දරුවෝ මේ පේපර් එකට එනකොට ලකුණු 40 45 50ට වැටෙනවා. ඒ වැටෙන එක හේතුවක් තමයි කලබලේ. හරි ඉක්මනින් ඕගොල්ලෝ ලියන්න යනවා. පැය දෙකම ගන්න. පැය දෙකම නාස්ති කරන්න. පැය විනාඩි 10න් ලිව්වා කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. මට කියනවා සර් ඒක පේපර් එක ලේසි ප්‍රශ්නයක් නෑ අපිට. පැය විනාඩි 10යි ගියේ. පැය විනාඩි 15 ගියේ. ඉතින් මම දන්නවා සාර්ථකයි. කරන්න බෑ. කොච්චර ලේසි ප්‍රශ්න ලේසි නිසාම ඔබ අඩු බර තැබීමක් කරන්න යන්න එපා. ඒකත් ඊටාම හොඳින් ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් නැතුව පීඩනයක් නැතුව හොඳින් නිර්වුල්ව නිස්කලංකව කියවලා මොකද දල වශයෙන් විනාඩි 2කමාරක් ලැබෙනවනේ. විනාඩි 2කමාරේ අඩු ගන්න. දැන් මේ වගේ ලේසි ප්‍රශ්න 1කමාරක් ගත කරන්න. විනාඩි 1ක් ඉතුරු කරන්න. ඉතුරු කරලා සංකීර්ණ ප්‍රශ්න වලට විනාඩි 1ක් ඉතුරු කරගන්න ඕන. තේරෙනවනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ. සාධාරණ ඉපෙවුමක් හිමිකරුවන් වෙත ලබා දීමට ව්‍යාපාරයකට ගත හැකි ඍජු ක්‍රියාමාර්ගය කුමක්ද? සාධාරණ ඉපෙවුමක් හිමිකරුවන් වෙත ලබා දීමට ව්‍යාපාරයකට ගත හැකි ඍජු ක්‍රියාමාර්ගය. ප්‍රශ්නේ පැහැදිලිනේ. දැන් ව්‍යාපාරයක හිමිකරුවන්ට සාධාරණ ඉපෙවුමක් ලබා දෙන්න ඕන. හිමිකරු අපේක්ෂා කරනවා. මොකද හිමිකරුව තමයි ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යන්න ප්‍රාග්ධනය යොදවන්නේ. ඒ තමන් යොදවන ප්‍රාග්ධනය වෙනුවෙන් සාධාරණ ඉපෙවුමක් ලැබෙන්න ඕන. ඉපෙවුමක් ලබා දීම කළමනාකරුවන්ගේත් වගකීමක්, සමස්ත සේවකයන්ගේත් වගකීමක්. තේරුණාද? මොකද්ද කරන්න ඕනේ එහෙමනම්? අපද්‍රව්‍ය කළමනාකරණය. හරිද ඒක? අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සාධාරණ ඉපෙවුමක් හිමිකරුවන්ට ලබා දෙන ඍජු හේතුවක් වෙනවද? නෑනේ. ඍජු හේතුවක් වෙන්නේ නැකින් පරිසර දූෂණය අවම වෙලා යනවා. පරිසර දූෂණ චෝදනාවෙන් හිමිකරු නිදහස් වෙනවා. නෛතික චෝදනාවන්ගෙන්, නෛතික දඩුවම් වලින් හිමිකරු නිදහස් වෙනවා. මිසක් ඒගොල්ලන්ගේ ආයෝජනය කරන ධනයට සාධාරණ ඉපෙවුමක් ලැබෙන්නේ නැහැ නේ. ඒක ගන්න බෑ. සමාජ සුබ සාධන සේවා ඉටු කිරීම. ඒක හරියද? නෑනේ.
සමාජ සුබසාධන සේවා මගින් වෙන්නේ සමාජ වගකීම් ඉටු කිරීමක් වෙනවා. තේරෙනවද? සමාජ ආකර්ෂණ දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් අපිට විභව ගනුදෙනු කරන පිරිසක් නිර්මාණය කරගන්න පුළුවන්. සමාජයට සේවා සපයනවා. ක්‍රීඩා පිට්ටනියක් නැත්නම් ඒක ඉදි කර දෙනවා. බස් නැවතුම් ස්ථානයක් ඉදි කර දෙනවා. පොදු ලිඳක් ඉදි කරලා දෙනවා. පුස්තකාලයක් හදලා පොත්පත් ලබා දෙනවා. ඒ මගින් ඒ සුබසාධන පහසුකම් දෙනකොට ඒ සුබසාධන පහසුකම් භුක්ති විඳිපු ජනතාව පුරවැසියෝ ව්‍යාපාරයට ඇල්මක් දක්වනවා. ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා. ඒ ව්‍යාපාරේ නිෂ්පාදිත මිලදී ගන්න කැමැත්තක් ඇති කරගන්නවා. ඇති කරගෙන දෙවනුව අපේ සත්‍ය ගනුදෙනු කරු වෙන්න පුළුවන්. ඒතර ඒක සාධාරණ ඉපෙවුමක් හිමිකරුවෝ මෙත ලබා දෙන්න එකවර දායක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මුලින්ම විභව ගනුදෙනු කරුවෝ වෙනවා. අපේ ව්‍යාපාරයට භාණ්ඩ වල කැමැත්තක් දක්වනවා. පසුව ඒගොල්ලෝ මිලදී ගනීවි. මිලදී ගත්තොත් තමයි ඉපෙවුම වැඩි වෙන්නේ. එතකොට හිමිකරුවන්ට වාසියක් වෙනවා. එකවර වෙන්නේ නැහැ. අපිට ඒ නිසා ඒකත් හිතන්න බෑ උත්තරේ වශයෙන්. අපි ක්වෙස්චන් මාක් එකක් දාමුකෝ ඒකේ. මොකද ඒක දිගු කාලීනව හරි දිගු කාලීනව ගනුදෙනු කරුවෝ වැඩි වෙලා විකුණුම් වැඩි වෙලා ලාභ වැඩි වෙලා අන්න හිමිකරුවන්ගේ ඉපෙවුම වර්ධනය වෙන්න බලපානවා. හැබැයි එකවර වෙන්නේ නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. අනික සේවක රැකියා සුරක්ෂිතතාවයේ තහවුරු කිරීම කොහෙත්ම ගන්න බෑනේ. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවයේ තහවුරු කිරීම තුලින් සේවකයාට තමයි ඒකේ වාසිය එන්නේ. මිසක් හිමිකරුවන්ගේ ඉපෙවුම වර්ධනය වෙන්න බලපෑමක් වෙන්නේ නැහැ ඍජුවම. වක්‍රව බලපෑමක් වෙනවා. මොකද රැකියාව සුරක්ෂිත කරාම සේවකෝ කැප වෙලා වැඩ කරනවා. මහන්සිලා වැඩ කරනවා. නාස්ති අඩු කරනවා. එතකොට ලාභ වැඩි වෙලා ඉපෙවුම වැඩි වෙන්න පුළුවන්. ඒක වක්‍රවනේ. ඍජුව නෙවෙයිනේ. ඊළඟට ඵලදායි ආයෝජන මාර්ගයන්හි මුදල් යෙදවීම. ඒක මොකද කියන්නේ? ඵලදායි ආයෝජන මාර්ගයන්හි මුදල් යෙදවීම. දැන් ආයෝජනය කියන්නේ මොකද්ද? ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. කිසියම් ව්‍යාපාර කටයුත්තක ධන යොදවනවා ලාභ ඉපීමේ අරමුණින්. ඒකනේ ආයෝජනයක් කියන්නේ. එහෙනම් ඵලදායි ආයෝජනික මාර්ගයන් කියන්නේ මොකද්ද? වඩා ඉහළ ලාභ උපයන්න පුළුවන් මාර්ග. දිගු කාලීනව. ඒක වගේ ඉහළ ලාභ, ඒ වගේම දිගු කාලයක් තිස්සේ ලාභ උපයන්න පුළුවන් මාර්ගවල මුදල් යෙදවීම. හරි නේද ඒක? එහෙම වුණොත් එහෙනම් අනිවාර්යයෙන්ම ආදායම් වැඩි වෙනවා. ලාභ වැඩි වෙනවා. හිමිකරුවන්ට හොඳ ඉපයුමක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ වෙලාවට ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒ නිසා අපි පස්වෙනි උත්තරේ කියවන්නේ නැද්ද? නෑ කියවනවා. උත්තර පහම කියවන්න ඕනේ. භාණ්ඩ හා සේවා සඳහා සාධාරණ මිලක් නියම කිරීම. සාධාරණ මිලක් නියම කරාමත් හරි. සාධාරණ මිලක් නියම කරාම ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. විකුණුම් සහ ලාභ වැඩි වෙනවා. ඉපයුමක් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? නමුත් ඒක පාර්ශවීයයිනේ. එක පැත්තක්නේ. තේරුණාද? සාධාරණ මිලක් නියම කරනවා වගේ නියම නොකරත් ඉපයුම වර්ධනය කරන්න බැරිද? පුළුවන්. ගුණත්වය වැඩි කරනවා. භාණ්ඩයක ගුණත්වය වැඩි කරන් පස්සේ මොකද වෙන්නේ? ඒත් ඉල්ලුම වැඩි වෙනවා. විකුණුම් සහ ලාභ වැඩි වෙනවා. ඉපයුම ඉහළ යන්න පුළුවන්. ප්‍රවර්ධන කටයුතු ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. විකුණුම් සහ ලාභ වැඩි වෙලා හිමිකරුවන්ගේ ඉපයුම වර්ධනය කරන්න පුළුවන්. ඒ නිසා ඒක ආංශිකයි. ඒ නිසා ඒකත් එක පැත්ත නිසා ගන්න බෑ. දැන් මේක කියන්නේ ඵලදායි ආයෝජන මාර්ගයන්හි එකක් නෙවෙයි කීපයක්. ව්‍යාපාර වලට අයිතිකරු යොදවන ධනය ලාභ උපද්දවන්න පුළුවන්. ඉහළ ඵලදායි ඉහළම ලාභ උපද්දවන්න පුළුවන්. ඒ වගේම දිගු කලක් තිස්සේ ලාභ උපද්දවන්න පුළුවන් විවිධ මාර්ගවල යෙදවීම ගැන කියන්නේ. එහෙනම් වඩා ප්‍රබලම උත්තරේ මොකද්ද? 4. ප්‍රබලම උත්තරේ 4. මේකත් නෙමෙයි උත්තරේ. තේරෙනවද? අපි සිලෙක්ට් කරන්න ඒක ඒ විදිහටයි. එහෙනම් හොඳම උත්තරේ 4. පැහැදිලි නේද? කෙලින්ම හිමිකරුවන්ට ඉහළම ප්‍රතිලාභයක් ඉපෙවුමක් ලැබෙන්න පුළුවන් ප්‍රබලම මාර්ගය මේක තෝරන්න. නැත්තම් මේකේ 4ක් හරි 5ක් හරි වඩා හරි 4. යම් විදියකින් 4 නොතිබුණා නම් කියලා හිතන්නකෝ. 4 වෙනි පිළිතුර නොතිබුණා නම් ඉතුරු පිළිතුර 4ෙන් ගත්තොත් උත්තරේ 5 වෙනි එකයි. භාණ්ඩ සේවා සඳහා සාධාරණ මිල. නියම කරා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අනුව ඉල්ලුම වැඩි වෙනවා. විකුණුම් සහ ලාභ වැඩි වෙලා ඉපෙවුම වර්ධනය වෙන්න පුළුවන් හිමිකරුවන්. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු 4 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක මූල්‍ය හැකියාව වර්ධනය වීම සහ එහි නිෂ්පාදිත සඳහා නව වෙළඳපොළක් බිහිවීම එම ව්‍යාපාරයට පිළිවෙලින්. ප්‍රශ්නේ පැහැදිලිද? දෙවනවරත් කියවන්න.
බැරි නම් තුන්වෙනි වරත් කියවන්න. තුන්වර කියවද්දී අනිවාර්යෙන් ප්‍රශ්න තේරෙනවා. සමහර ප්‍රශ්නේ මුල ඉඳන් යද්දි මුලදිම තේරෙන්න පුළුවන්. එක්ක මැදදී එක්ක අගදී. එහෙමත් නැත්නම් තුන්වන අවස්ථාවේදී මුලයි අවසානයයි ගලපන්න. එක්ක මුලයි මැදයි ගලපන්න. එක්ක මැදයි අගයි ගලපන්න. ඒ ක්‍රම හතරෙන් එකක් අනුගමනය කරද්දී ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම අවබෝධ වෙනවා. ව්‍යාපාරයක මූල්‍ය හැකියාව වර්ධනය වීම. ඒ කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ මාර්ග ඉහළ යාම කියන එකනේ කියන්නේ. බැංකු වලින් පහසුවෙන් ණය ගන්න පුළුවන්. කොටස් විකුණලා ඉක්මනින් ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ණය කර නිකුතුවෙන් අතිරේක ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය හැකියාව වර්ධනය වීම සහ එහි නිෂ්පාදිත සඳහා නව වෙළඳපොළක් මෙතෙක් මිලදී ගත්තේ නැති ගනුදෙනුකරන පිරිසක් බිහිවීම. එම ව්‍යාපාරයට පිළිවිලි මොකක්ද? ශක්තියක් හා අවස්ථාවක් වේ. ශක්තියක් හා තර්ජනයක් වේ. අවස්ථාවක් හා දුර්වලතාවයක් වේ. අවස්ථාවක් හා තර්ජනයක් වේ. අවස්ථාවක් හා ශක්තියක් වේ. මොකක්ද උත්තරේ? දැන් මේ කරුණු දෙකක් තියෙනවානේ. කාරණා එකම ප්‍රශ්නෙන් කාරණා දෙකක් අහනවා. තේරෙනවද? එකම ප්‍රශ්නෙන් කාරණා දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. ව්‍යාපාරයක මූල්‍ය හැකියාව වර්ධනය වීම. ඒ කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සම්පාදන මාර්ග බහුල වීම. කියන්නේ මොකද්ද? ශක්තියක් පැහැදිලි. ශක්තියක් නේද? ඒක ශක්තියක්. ඒ වගේම නිෂ්පාදිත සඳහා භාණ්ඩ සඳහා නව වෙළඳපොළක් බිහි වෙනවා. නව වෙළඳපොළක් නිර්මාණය වෙනවා නම් ඒක මොකද්ද? අනිවාර්යම අවස්ථාවක්. අනිවාර්යම අවස්ථාවක්. අලුත් වෙළඳපොළක් බිහි වෙනවා කියන්නේ අපිට එහෙනම් හොඳ ව්‍යාපාර අවස්ථාවක් ඇති වීම. එහෙනම් හොඳම උත්තරේ 1. දැන් 2 බලන්නකො. ශක්තියක්. හරි. තර්ජනයක්ද නෑනේ. මේක තර්ජනයක් වෙන්නේ නෑනේ. නව වෙළඳපොළක් නිර්මාණය වීම තර්ජනයක් නෙවෙයි, පැහැදිලිවම අවස්ථාවනේ. ඒක සම්පූර්ණ වැරදි. මේක අවස්ථාවද නෑ. මූල්‍ය හැකියාව වර්ධනයේ ශක්තිය. පැහැදිලිවම අවස්ථාවක් නෙවෙයිනේ. අනික නව වෙළඳපොළක් බිහිවීම දුර්වලතාවයද? මේ දෙකම වැරදි. මේකත් වැරදි, මේකත් වැරදි. සම්පූර්ණ වැරදි. එහෙනම් මේ උත්තරේ. අවස්ථාවද නෑ. මූල්‍ය හැකියාව වර්ධනයේ අවස්ථාවනේ ශක්තියක්. නේ? ඒකම තර්ජනයක්ද? පැහැදිලිවම නෑ. පැහැදිලිවම නෑ නම් මේකත් සම්පූර්ණ වැරදි. අවස්ථාවක්ද නෑ. ශක්තියක්ද නෑ. නව වෙළඳපොළක් බිහිවීම අවස්ථාවක්. අපේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන හොඳ අවස්ථාවක් උදා වීම. එහෙනම් ඒකත් නොවේ. පැහැදිලිම උත්තරේ මොකද්ද? 1. පැහැදිලිම උත්තරේ 1. ඊළඟට ඔබට පුළුවන් හැම වෙලාවෙම මේ ප්‍රශ්න අනිත් පැත්ත ගහන්න. මේ ප්‍රශ්නේ වෙන කෝණයකින් වෙන ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න. තේරුණාද? දැන් මේ පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවනේ. 30න් අඩු ගන්න ප්‍රශ්න 60ක් නිර්මාණය කරන්න. තව මේ වගේ දෙගුණයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න බැරි නම් එක ගුණයක් අඩු ගන්න තව අමතර ප්‍රශ්න 30ක් නිර්මාණය කරන්න. ඒක හොඳම ව්‍යායාමයක් වෙනවා. විෂය කරුණු තේරුම් ගන්න, විෂය කරුණු ධාරණය වෙන්න, විෂය නිර්දේශයේ සමස්ත පාඩම් ඒකක ඔබේ මනසට බද්ධ වෙන්න හොඳම ඖෂධයක් වෙනවා මේ ප්‍රශ්න නිර්මාණය කිරීම. මොකද මම හැමදාම කියනවනේ කරලා බලන්න ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. දැන් මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න බැරිද? ව්‍යාපාරයක මූල්‍ය හැකියාව වර්ධනය වීම සහ ඒ නිෂ්පාදිත සඳහා නව වෙළඳපොළක් බිහිවීම එම ව්‍යාපාරයට පිළිවෙලින් කියලා තේරුණාද? පිළිවෙලින් වඩාත්ම වැරදි සහගත කියන අදහස අහන්න පුළුවන් මේක ගලපලා. වඩාත්ම වැරදි සහගත පිළිතුර හොත් මොකක්ද උත්තරේ? මේක කොහොමත් ගන්න බෑ. ඒක හරිනේ. දෙවෙනි එක මූල්‍ය හැකියාව ශක්තියක්. ඒක හරි. හරිනේ. ශක්තියක්. ඒකත් ශක්තියක් තර්ජනයක් වැරදි. නමුත් ඒකේ භාගයක් හරිනේ නෑ. ඒකත් නෙවෙයි. මූල්‍ය හැකියාව වර්ධනය වීම අවස්ථාවක්ද? ඔව්. ද නෑනේ. ශක්තියක්. ඒක දුර්වලතාවයක්ද? නෑ. එහෙනම් මූල්‍ය හැකියාව වර්ධනය වීම අවස්ථාවක් නෙවෙයි ශක්තියක්. ඒතර මේකත් වැරදි. ඒ වගේම නව වෙළඳපොළ බිහිවීම මොකද්ද? දුර්වලතාවයක්ද? නෑ. ඒක මොකද්ද? අවස්ථාවක්. එහෙනම් මේකත් මේ දෙකම වැරදි. දෙකම වැරදි නම් බොහෝලට මේක තමයි උත්තරේ. අනික අවස්ථාවක්ද? නෑ. අනික තර්ජනයක්ද? නෑ. එහෙනම් ඒකත් වැරදි. මේකත් වැරදි. මේක අවස්ථාවක්ද? නෑ. මේක ශක්තියක්ද? නෑ. මේකත් අවස්ථාවක්. තේරුණාද? එහෙනම් මේකත් මේ උත්තර තුනම වැරදි. එහෙනම් මේ උත්තර තුනෙන් ඕනෑම එකක් ගන්න පුළුවන් එහෙමනම්. වඩාත් වැරදි සාගත උත්තරය හොවනවා. එහෙම ඉන්නත් පුළුවන්. අපි ඒකටත් මුහුණ දෙන්නවා. අපි ඒකට කියන්නේ නෙගටිව් නේ. නෙගටිව් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ නැත යන අර්ථයෙන්. කියන්නේ ඍණ පැත්තෙන්. දැන් මේ අහන්නේ ධනාත්මක පැත්තෙන්. පොසිටිව් සයිඩ් එකෙන් අහන්නේ. රයිට්. අපි බලමු ඊළඟට
පස්වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින ව්‍යාපාරික ආයතන වර්ගය කුමක්ද? ව්‍යාපාරික ආයතන වර්ගය කියන්නේ ඇත්තටම ව්‍යාපාර සංවිධානයම තමයි අහන්නේ. ව්‍යාපාරික සංවිධාන වර්ගය. ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින. ශ්‍රී ලංකාවේ ඉන්දියාව ගත්තත් උච්චරයි. ලෝකේ ඕනම රටක ගත්තත් ඒ පුද්ගල ඒ කියන්නේ වැඩිම ව්‍යාප්තියක් තියෙන්නේ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර ආයතන. නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන. දැන් හවුල් ව්‍යාපාර තියෙනවා සාපේක්ෂව අඩුයි. ඒ වගේම සමූපකාර සාපේක්ෂව අඩුයි. පොදු සීමිත සමාගම් ගොඩාක්ම අඩුයි. කේවල ස්වාම් ව්‍යාපාර තමයි වැඩිපුරම තියෙන්නේ. ලංකාවේ ලෝක ඕනම රටක තනි පුද්ගල ව්‍යාපාර ආයතන තමයි වැඩිපුරම තියෙන්නේ. වරලත් ව්‍යාපාර සාපේක්ෂව අඩුයි. එහෙනම් උත්තරේ තමයි 4. ඒක කිසිම වාදයක් නැහැ 4 වෙනි එක හරියි. මේ ප්‍රශ්නේ තව විදිහකට අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම දකින්න ඕනේ. ඒ දැක්ම තමයි විභාග ශක්තිය කියන්නේ. තේරුණාද? මේ එකම ප්‍රශ්නය විවිධ කෝණයන්ගෙන් අසමාන වූ ප්‍රශ්න වශයෙන් දකින්න පුළුවන්ද? ඒක තමයි ඔබ ඉගෙන ගන්නවා කියන්නේ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ බහුලෝ ව්‍යාප්ත වන නව ව්‍යාපාරික ප්‍රවණතාවක් වන්නේ. එහෙම ඇහුවොත් ශ්‍රී ලංකාවේ බහුලෝ ව්‍යාප්ත වන නව ව්‍යාපාරික ප්‍රවණතාවක්. නව ව්‍යාපාරික ප්‍රවණතාවක් ඇහුවොත් මොකක්ද උත්තරේ? හවුල් ව්‍යාපාර ඉතින් පැරණීම ඒවානේ. සමූපකාර, පොදු සීමිත සමාගම්, කේවල ස්වාම් ව්‍යාපාර ඔක්කොම පැරණීමනේ. ඒක දැන් නව ව්‍යාපාරික ප්‍රවණතාවක් කියන්නේ අලුතෙන් ව්‍යාපාර ඇති වෙලා ඒක එන්න වර්ධනය වෙන තත්වයක් නේ. තේරුණාද? මෙතෙක් නොතිබුණු ව්‍යාපාර ආයතන වර්ගයක්. දැන් විහි වෙලා එන්න ව්‍යාප්ත වෙනවා, වැඩි වෙනවා නම් ඒක තමයි ප්‍රවණතාවක් කියන්නේ. ආන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව ව්‍යාප්ත වන නව ව්‍යාපාරික ප්‍රවණතාවක් කියලා හෙව්වොත් මොකද උත්තරේ? අනිවාර්යයෙන්ම වරලත් ව්‍යාපාර. ෆ්‍රැන්චයිස් බිස්නස්. අද ඒක ප්‍රවණතාවන්නේ. අද ගොඩක්ම ලංකාවේ තියෙන්නේ ෆ්‍රැන්චයිස් බිස්නස්. දැන් IOC සමාගම බලන්නකෝ කනිතෙල් අලෙවි කරන. ඒකත් ෆ්‍රැන්චයිස් නේ. ඉන්දියාවේ ඉන්දියන් ඔයිල් කම්පැනි කියන සමාගමේ තෙල් ඒගොල්ලන්ගේ මිලදී අරගෙන ඒගොල්ලන්ගේ IOC කියන ට්‍රේඩ් නේම් එක යටතේ වෙළඳ නාමය යටතේම විකුණන්න අවසර අරගෙන අලෙවි කරනවා. විවිධ ව්‍යාපාර විසින් පෙට්‍රල් ස්ථාපිත කරලා. මොකද වරලත් ව්‍යාපාර. ලංකාවේ ටොයෝටා ලංකා සමාගම. දැන් අපි හිතනවා ජපානයේ තියෙන ටොයෝටා ලංකා සමාගමේ බ්‍රාන්ච් එකක් තමයි මේ කොහෙද පෑලියගොඩ තියෙන්නේ කියලා. වත්තල තියෙන්නේ කියලා නේ. නෑනේ. ඒකත් වරලත් ව්‍යාපාරයක්. මහරගම තව එකක් තියෙන ඒකත් වරලත් ව්‍යාපාරයක්. රත්මලාන් තව එකක් තියෙන ඒකත් වරලත් ව්‍යාපාරයක්. අද කොහෙන් බැලුවත් වරලත් ව්‍යාපාරෙ එන්න වර්ධනය වෙනවා. එහෙනම් ඒ වගේ ඉහළ යන ප්‍රවණතාවක් සහිත ව්‍යාපාර සංවිධානයේ උත් කිසි වාදයක් නැහැ. වරලත් ව්‍යාපාරමයි. තව මොනවද හදන්න පුළුවන්? හිමිකරුවන්ම ගනුදෙනුකරුවන් බවට පත්වන ව්‍යාපාර සංවිධානය වන්නේ කියලා හෙව්වොත් මේක. මේ ප්‍රශ්නේ අපි වෙනස් කරනවා. හිමිකරුවම ගනුදෙනුකරුවන් බවට පත් වෙන. කියන්නේ හිමිකරුවයි ගනුදෙනුකරුවයි දෙන්නම එක්කෙනයි. ව්‍යාපාරය ආරම්භ කරන්න ප්‍රාග්ධන යොදවල ව්‍යාපාරය ආරම්භ කරලා හිමිකාරත්වය ලැබලා තියෙනවා. එයාලම තමයි ඒ ව්‍යාපාරයෙන් භාණ්ඩාසේව මිලදී ගන්න ගනුදෙනුකරුවෝ වෙන්නේ. එහෙනම් අයිතිකරුවෝයි ගනුදෙනුකරුවෝයි දෙගොල්ලෝ එකම පිරිසක් වෙච්ච ව්‍යාපාර ආයතනය හොන මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ එතකොට? හවුල් ව්‍යාපාරද නැහැනේ. අපි හවුල් ව්‍යාපාරයක් පිළිතුරු අපි මේකත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැනේ. මම කේවල ස්වාම් ව්‍යාපාරයක් වශයෙන් වෙළඳ ආයතනයක් ආරම්භ කරලා මමම භාණ්ඩාසේව මිලදී ගන්නවා. තේරුමක් නැහැනේ. පොදු සමාගම්ද නැහැනේ. මොකද්ද? අනිවාර්යයෙන් වෙන සූපකාර උත්තරේ. උත්තරේ සමූපකාර. ඇයි සමූපකාරය ආරම්භ කරන්නේ අපි? පුද්ගල පිරිසක් එකතු වෙලා. ඒකේ ගනුදෙනුකරුවෝ වෙන්නේ කවුද? ඒගොල්ලෝමයි. එහෙනම් හිමිකරුවන් සහ ගනුදෙනුකරුවන් දෙගොල්ලොම එකම පාර්ශ්වයක් වන ව්‍යාපාර සංවිධානයේ උත් කිසිම වාදයක් නැහැ. උත්තරේ සමූපකාර ව්‍යාපාර වෙන්නම ඕනේ. තේරුණාද? ඊළඟට තව පුළුවන් මේකේ අහන්න. කිසියම් ගිවිසුම් සම්බන්ධතාවයක් ඔස්සේ බිහිවන ව්‍යාපාර ආයතනය වන්නේ කියලා ඇහුවොත්. ගිවිසුම් සම්බන්ධතාවයක් ඔස්සේ බිහිවන ව්‍යාපාරය කියලා ඇහුවොත් මොකද වඩා හොඳම උත්තරේ? හොඳම උත්තරේ හවුල් ව්‍යාපාර. මොකද හවුල් ව්‍යාපාරයක් පිහිටුවන්නේ ගිවිසුමක් ඇති කර ගැනීම.
ගිවිසුමක් නැති කල හවුල් ව්‍යාපාරයක් නැහැ. අපි දන්නවා මේ ගිවිසුම වාචිකව ලිඛිතව හෝ ඇඟවීමෙන් ඇති වෙන්න පුළුවන්. කොහොම හරි මොනියම් ආකාරයක හරි ගිවිසුමක් බිහි වෙන්න ඕනේ. ඒ ගිවිසුම තමයි හවුල් ව්‍යාපාරය කියලා කියන්නේ. තේරෙනවද? ඊළඟට අහන්න පුළුවන් අපි හිතමු හිමිකරුවන්ට වැඩිම ව්‍යාපාරික නිදහසක් හිමිවන ව්‍යාපාර ආයතන කියලා මේක වෙනස් වෙන්න පුළුවන්. හිමිකරුවන්ට වැඩිම ව්‍යාපාරික නිදහසක් හිමිවන ව්‍යාපාර ආයතන කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යගත තීරණ වලට යටත් වෙන්නේ තමන් හිතනවා මම මේ ව්‍යාපාරය කරන්නේ කොහොමද? මේකේ මම මොනවද විකුණන්නේ? මොන මිලටද? ප්‍රචාරණය කරනවද නැද්ද? ව්‍යාපාරය විවෘත කරන්නේ කොයි වෙලාවටද? වහන්නේ කොයි වෙලාවටද? අද මම වරුවෙන් වහනවද නැද්ද? ඒ නිදහස වැඩිපුරම තියෙන මොකේද? ඒත් කෙවලු ස්වාම ව්‍යාපාරනේ. මේ හැම එකෙම තව හිමිකරු ඉන්නවනේ. ඒගොල්ලන්ගේ බලපෑම තියෙනවනේ. මෙතන බලපෑමක් නැහැ. මගේ ව්‍යාපාරේ මට ඕන විදිහට මම කරගෙන යනවා. එන තනි ව්‍යාපාර. දැන් බලන්න මම ප්‍රශ්න කීයක් අහද? 5ක් විතර දුවන්නේ. අන්නේ ප්‍රතිනිර්මාණ හැකියාව වැඩි දියුණු කරගන්න ඔබ නොදෙනිම ඔබට විශේෂ අනිවාර්යෙන් පිළිහිටනම ඇති. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 6 වෙනි ප්‍රශ්නේ. සංවිධානයක් වෙත බලපෑම් කරනු ලබන බලවේග කිහිපයක් පහත දැක්වේ. සංවිධානයක් වෙත බලපෑම් කරනු ලබන බලවේග කිහිපයක් පහත දැක්වේ. බලපෑම් කරනවා කියමු ඒක ධනාත්මකව වෙන්න පුළුවන්, බොහෝ විට ඍණාත්මකව වෙන්නත් පුළුවන්. ප්‍රශ්නේ බලමු මොකද්ද කියලා. ඉහත සඳහන් දෑ අතුරෙන් සංවිධානයක අභ්‍යන්තර පරිසර බලවේග පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. දැන් මම මෙවැනි ප්‍රශ්න කියලා දෙලා තියෙනවා කලින් මතකයිනේ. මේ වගේ කරුණු දීලා දුන්නම දැන් මේ ප්‍රශ්න උඩින් අපි කියවන හඳුන්වා දීමනේ. ප්‍රශ්නේ හඳුන්වා දීම. කියලා ඊළඟට මේ කරුණු කියන්න යන්න එපා. මොකද්ද දන්නේ නැහැ අහන්නේ. මේ කරුණු කියවන්න යන කාලය අපරාධයි. තප්පර හෝ විනාඩියක් විතර යනවා නම් ඒක අපරාධයක්. අපි බලන්න මුලින් මොකද්ද අහන්නේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ අහන දෙවනු අවසන් පැරායක තියෙනවනේ මේ ප්‍රශ්නේ. කන්ක්ලූඩින් පැරායක. ඒ පැරායකින් තමයි ප්‍රශ්නේ මොකක්ද කියලා අපි දැනගන්නේ. දැනගෙන බලමු මේ ටික කියවන්න. එතකොට නිකම්ම උත්තරේ ගොනුනේ. අපි කොහොම හරි එතකොට කියවන්න මොකද වෙන්නේ? එතකොට අපි ප්‍රශ්නේ කියවන්නේ එකවරයි. ඇයි? මුලින්ම හඳුන්වා දීමේ කොටස කියවුවා. දෙවනුව අවසන් කිරීමේ පරිච්ඡේදයෙන් ප්‍රශ්නේ මොකක්ද කියලා හඳුනගත්තා. දෙවනුව මේක කියවුවා. එහෙනම් හැම එකක්ම කියුව එක වාරේ. නැත්නම් දෙවාරයක් තුන් වාරයක් කියවන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ සංකීර්ණ නම් ව්‍යාකූල නම් දෙවරක් තුන්වරක් බැරනම් හතරවරක් කර කියවන්න ඕනේ. මං කියන්නේ එහෙම කියවන්නේ නැතුව අපිට එකවරින්ම කියවන්න පුළුවන් නම් කාලය ඉතුරු වෙනවානේ. ඉතුරු වන කාලේ ව්‍යාකූල ප්‍රශ්න කොහොමද බහුවර්ණ ප්‍රශ්න 10ක් තියෙනවමයි. 30න් 10ක් ව්‍යාකූලම අමාරුයි. ඒ 10ට කප කරන්න පුළුවන්. අපි එහෙමයි පේපර් එක බැලන්ස් කරගන්න ඕනේ. එහෙනම් අහන්නේ ඉහත සඳහන් දෑ අතුරෙන් සංවිධානයක අභ්‍යන්තර පරිසර බලවේග පමණක් ඇතුළත් වර්ණයයි. අභ්‍යන්තර පරිසරය. සංවිධානයක පරිසරයේ කොටස් දෙකයිනේ. අභ්‍යන්තර පරිසරය මොකක්ද? බාහිර පරිසරය. එහෙමනේ. එහෙනම් අභ්‍යන්තර පරිසර බලවේග පමණක් ඇතුළත්. ඒ බාහිර පරිසරයත් කොටස් දෙකයිනේ. මොකක්ද? ආසන්න පරිසරය, සාර්ව පරිසරය. මතකයිනේ? රයිට්. එතකොට සංවිධානමේ සංස්කෘතිය සංවිධානයක් ඇතුලේ හිමිකරුවන්ගේ ආගම් හා සැබැඳිව ඇතිවෙච්ච සිරිත් විරිත් සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවා. ඒකනේ සංවිධානමය සංස්කෘතිය කියන්නේ. ඒක ආයතනෙ තුලනේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම ආයතනයේ සංවිධාන සංස්කෘතිය ආයතන කටයුතු ඍජු බලපෑමක් කරනවා. එහෙනම් ඒක අභ්‍යන්තරයි. මේක හරි. B සැපෙවුම් කරුවන් ගන්න පුළුවන්ද? බෑනේ. සැපෙවුම් කරුවන් සප්ලයර්ස්ලා ආසන්න පරිසරයේ අපිට අවශ්‍ය භාණ්ඩ අමුද්‍රව්‍ය සපයනවා. ඒ නිසා අපිට නිතර සම්බන්ධයි, නිතර කනෙක්ට් වෙනවා, මේක සම්බන්ධ වෙනවා. හැබැයි අභ්‍යන්තර සාධකයක් නෙවෙයි. ඒක ආසන්න පරිසරයට ඇති වෙන්නේ. ඒක ගන්න බෑ. ගනුදෙනු කරුවන් ඒත් එහෙමනේ. ගනුදෙනු කරුවෝ දිනපතා අපිත් එක්ක ගනුදෙනු කරනවා. සමීපයි, ආසන්නයි. ඒගොල්ලෝ අපේ ව්‍යාපාරය තුල ක්‍රියාත්මක කරන බලවේගයක් නෙවෙයි. එහෙනම් ඒකත් ආසන්න පරිසර සාධකයක්. තරංගකරුවන්. තරංකරුණුත් ආසන්නයි. මොකද තරංකරුවන්ගේ ක්‍රියාකාරකම් අපේ ව්‍යාපාරයේ පැවැත්මට බලපෑමක් වෙනවා. තරංකරු ඉහළ වට්ටම් දීලා මිල අඩු කරොත් අපේ ඉල්ලුම අඩු වෙනවා. තරංකරු ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම තුලින් වෙළඳපොළ දිනාගත්තොත් අපට වෙළඳපොළ අහිමි වෙන්න පුළුවන්. තරංකරුවන් භාණ්ඩ වල ගුණත්වය වැඩි කරොත් අපේ භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. ඒතර සමීපයි ඍජු සම්බන්ධයක් ඇති වෙනවා, බලපෑමක් ඇති වෙනවා. හැබැයි ව්‍යාපාරය තුල නෙමෙයි. කනම් ඒකත් ආසන්න පරිසරයට එන්නේ. කලමනාකරුවන් මොකද කියන්නේ?
කළමනාකරු අපේ ව්‍යාපාර සේවාදායක පක්ෂයට අයිති. ව්‍යාපාරය තුල ඉන්නේ. කළමනාකරු ව්‍යාපාරය ඇතුළේ ඉඳන් තීරණ ගන්නවා. ඒ තීරණවල සාර්ථක අසාර්ථක භාවය මත ව්‍යාපාර පැවැත්ම සදා පවතිනවා. එහෙනම් ඒක හරිනේ. ඒකත් අභ්‍යන්තරයි. සේවකයොත් එහෙමනේ. සේවකයොත් අභ්‍යන්තරයි. සේවකයන්ගේ පැවැත්ම, කැපවීම, අවංකව වැඩ කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, සම්පත් නාස්ති නොකිරීම මත ව්‍යාපාරයේ පැවැත්ම අනිවාර්යයෙන්ම තීරණය වෙනවා. එහෙනම් සේවකයන්ගේ වැඩ කරන ස්වභාවයේ ස්වરૂපයේ සේවක චර්යාව ඍජුවම ව්‍යාපාරයේ සාර්ථක හෝ අසාර්ථක වෙන්න බලපෑම් කරන අභ්‍යන්තර සාධකයක්. ඊළඟට ස්වාභාවික සම්පත්. මොකද කියන්නේ? ඒක අයිති වෙන්නේ කොහෙටද? සාර්ව පරිසරයටයි. සාර්ව පරිසරයේ අපි උපේකක හතක් කතා කරා. ඒන් එකක් තමයි ස්වාභාවික පරිසරය. එහෙනම් ස්වාභාවික පරිසරයට අයිති වෙන නිසා ඒකත් අපිට ගන්න මේක අභ්‍යන්තර නොවේ. ඊළඟට සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය. ඕනම ව්‍යාපාර ආයතනයක් තුල තියෙනවා සංවිධාන ව්‍යුහයක්. ප්‍රධාන විධායක නිලධාරිවරයාගෙන් පටන් ගත්තම එක එක කළමනාකරුන්ට බලතල බෙදලා ගිහිල්ලා පහළම මට්ටමේ තනතුරු දක්වා බලතල ගලාගෙන යන සංවිධාන ව්‍යුහය අනිවාර්යයෙන්ම අභ්‍යන්තර සාධකයක්. එයද ඒ සංවිධාන ව්‍යුහයේ සාර්ථක ක්‍රියාකාරීත්වය නිර්වද්‍යතාවය මත ව්‍යාපාරයේ සාර්ථකත්වය තීරණය කරනවා. එහෙනම් ඒකත් අභ්‍යන්තර සාධකයක්. එහෙනම් උත්තරේ A E F H A E F H A E F H මේ තියෙන දෙවෙනි උත්තරේ දෙක එන. පැහැදිලිව. බොහොම පරිස්සමෙන් ගන්න ඕනේ නැත්නම් මේක පැටලෙනවා. දැන් මේකේ සමහර විට ඔබ මේ තරඟකරු ගනුදෙනුකරු විශේෂයෙන් අභ්‍යන්තර සාධකයක් වශයෙන් දාන අවස්ථා තියෙනවා. පටල ගන්න එපා. තේරුණාද? අනික දැන් මේ ප්‍රශ්නේ කියවද්දි ඔබට මතක් වෙන්න ඕනේ අභ්‍යන්තර පරිසර බලවේග ටික. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සංවිධානයේ සම්පත්, සංවිධාන ව්‍යුහය සහ සංවිධාන සංස්කෘතිය. ඔය කාරණා හයනේ එන්නේ. ඉතින් ඒ කාරණා හයට අයිති මේ තුන. මේ හතර. හරිනේ. ඒක දැන් මේ ප්‍රශ්නේ කිසිදු අමාරුවක් නැහැ. නමුත් මම දන්නවා මගේ අත්දැකීම අනුව පෙරමාකින් අත්දැකීම අනුව ඔබ කලබලෙන් ලියන්න ගිහිල්ලා මේ වෙනි ලේසි ප්‍රශ්නත් මොකද කරන්නේ වරද්ද ගන්නවා. මේක එකක් වරද්දගත්ත නැතිනේ. සමහරට මේ උත්තර හතරෙන් තුනක් එක්කලා ගනුදෙනු කරු සිලෙක්ට් කරොත් ඒත් වැරදි. පැහැදිලි වැරදි. එහෙනම් උත්තර බලමු. සමහරට දැන් කන්ට්‍රෝල් චීෆ් ලා වැඩේ කරනවා. සමහරට මේ උත්තරෙත් එක්කම මේ තුනත් එක්ක වැරදි එකක් දානවා. ඒක ළඟින් යනවනේ. ඔබ මොකද දෙන්නේ? ඔබ අනිවාර්යයෙන්ම අමාරු වැටෙනවා. කලබල වුණොත්. අපි ගමු AEF 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 හොඳට එහෙම උත්තර දාලා නැහැ. එහෙම නැත්නම් අපි හිතමු EFH EFH හොඳට දාලා නැහැ. දැන් සමහරට එහෙම දානවා මං කියන එක තේරෙනව නේද? මෙතන දානවා AEF එක්ක සමහරට H නැතුව දානවා නැත්නම් ACEF ඒකත් ඉතින් අර වගේනේ. මේක විතරයි වෙනස් වුනේ. ගනුදෙනු කරුවකම නිකන් අපිට හිතෙනවා මේ අපේ ව්‍යාපාරේ අපේ ගනුදෙනු කරුවෝ. අපේ අය ඇතුලේ අභ්‍යන්තර වගේ එකක් එන්න පුළුවන්. ඉවරයි. තේරෙනවද? කලබල වෙන්න එපා. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 7 වෙනි ප්‍රශ්නේ. ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක වන්නේ. ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක වන්නේ. මුලින්ම මොකද මතකනේ තිරසර සංවර්ධනය ගැන කතා කරද්දී අපි මුල් පාඩම් පරිච්ඡේදවලදී අපි කතා කරා ඒකේ ප්‍රභේද තුනක් තියෙනවා. එකක් ආර්ථික තිරසර සංවර්ධනය, අනිත් එක පරිසර තිරසර සංවර්ධනය, අනිත් එක සමාජීය තිරසර සංවර්ධනය. මතකයිනේ? ඒකෙන් ආර්ථික තිරසර බව. ඒ කියන්නේ ආර්ථිකේ රටේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වැඩි වෙන්න ඕනේ. රැකියා නියුක්තිය එළියන්න ඕනේ. ආර්ථික ස්ථාවර මට්ටම පවත්වා ගන්න ඕනේ. එවැනි ලක්ෂණ සහිතව සම්පත් හොඳින් පරිහරණය කරලා ආර්ථික සංවර්ධනය කර ගැනීම තමයි ආර්ථික තිරසර බව කියලා කියන්නේ. එතකොට අහන්නේ ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක වන්නේ. යටිදල පහසුකම් ඇති කිරීමෙනි. භාණ්ඩ ආනයනය කිරීමෙනි. සේවා නියුක්තිය ඇති කිරීමෙනි. සාධාරණ ආදායම් ව්‍යාප්තිය පවත්වා ගැනීමෙනි. අභ්‍යන්තර මිල ස්ථායීතාව පවත්වා ගැනීමෙනි.
තප්පර 5ක් දෙන්නම් උත්තරේ බලන්න සිලෙක්ට් කරන්න බලන්න. මොකද සිලෙක්ට් කළාද? ආර්ථික තිරසර බව නැත්නම් ආර්ථික තිරසර සංවර්ධනය වෙන්න රටේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වැඩි වෙන්න ඕනේ. රැකියා නියුක්ති අනිවාර්යයෙන්ම ඉහළ යන්න ඕනේ. රැකියා නියුක්ති ඉහළ ගිහලා ආදායම් විද්‍යාව විෂමතා අඩු වෙන්න ඕනේ. අනේ එවැනි ලක්ෂණ සහිතව හොඳින් සම්පත් පරිහරණය කරලා අනාගත පරම්පරාවට සම්පත් ඉතුරු කරලා සංවර්ධනයක් අත් කරගත්තොත් තමයි ආර්ථික තිරසර බව කියන එක තහවුරු වෙන්නේ. එතකොට යටිතල පහසුකම් ඇති කිරීමෙන් කියන එකත් ගන්න පුළුවන් සමීපයි. නමුත් එය පමණක්ම බෑ. යටිතල පහසුකම් වර්ධනය කරලා ජාතික නිෂ්පාදනය වැඩි වුණේ නැත්තම්, රැකියා නියුක්ති ඉහළ ගියේ නැත්තම් ආර්ථික තිරසර සංවර්ධනයක් නැහැ. තේරුණාද? මේක අවශ්‍යයි. ආර්ථික තිරසර සංවර්ධනයේ මූලික ප්‍රාථමික අවශ්‍යතාවයක් මේ. තේරුණාද? අහන්නේ දායක වීමනේ අහන්නේ. අහන්නේ සදා ව්‍යාපාරයක් දායක වන්නේ. දැන් ආර්ථික තිරසර බව නැත්නම් ආර්ථික තිරසර බව නැත්නම් ආර්ථික තිරසර සංවර්ධනය පවතිනවා කියලා පිළිගන්න පුළුවන් සාධකයක් කියලා හෙව්වනම් මේකත් හරි. ඇයි? රටක යටිතල පහසුකම් වර්ධනය වෙන්න ඕනේ. ප්‍රවාහනය, sannivedanaය, ඒ වගේම ප්‍රවාහනය, sannivedanaය, ඒ වගේම ජල පහසුකම්, තේරෙනවද? ගිනි නිවාරණ පහසුකම්, ඒවා අනිවාර්යයෙන්ම රටක තිබුණොත් තමයි සංවර්ධනයක් ඇති වෙන්නේ. ඒකත් හරි. තේරෙනවද? නමුත් මේ අහන්නේ ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීමට නම් ව්‍යාපාරයක් කොහොමද දායක වෙන්නේ? දායක වෙන්න ඕනේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වැඩි කරන්න ඉහළම නිෂ්පාදන දායකත්වයක් දෙන්න ඕනේ. වැඩිපුර රැකියා සපයලා රැකියා නියුක්තිය වර්ධනය කරන්න දායක වෙන්න ඕනේ. ආදායම් බෙදියාමේ විෂමතාවය අවම කරන්න දායක වෙන්න ඕනේ. දායක වෙමින් අහන්නේ. ඒ නිසා මේක ගන්න බෑ. භාණ්ඩ ආනයනය කිරීමකුන් සම්පූර්ණ වැරදි. වැරදි දෙකක්ම දාමු අපි. රටක සංවර්ධනයක් ලබන්න බෑ භාණ්ඩ ආනයනය කරලා. අනිවාර්යයෙන්ම ආනයන ආදේශන කර්මාන්ත වහාම ඇති කරලා ආනයන සීමා කර හෝ නතර කර හෝ අපේම රටේ නිෂ්පාදනය කරොත් තමයි සංවර්ධනයක් ඇති වෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණයෙන් වැරදි. සේවා නියුක්තිය ඇති කිරීම. කියන්නේ රැකියාව කියන එකම තමයි කියන්නේ. සේවා නියුක්තිය ඇති කිරීමනේ. අන්න දායක වෙන ආකාරය. ඔව්. ව්‍යාපාර වලට පුළුවන් තරම් රැකියා නියුක්තියට දායකත්වයක් දෙන්න. රැකියා අවස්ථා උදා කරන්න. අන්න ආදායම විෂමතාවය නැති වෙනවා. ආර්ථික තිරසර බව ආරක්ෂා වෙනවා. එහෙනම් ඒක තමයි අපි හිතන උත්තරේ. ඒක තමයි වඩා හොඳම උත්තරේ. නමුත් අපි එතනින් නතර වෙන්නේ නැහැ. තව උත්තර දෙකක් තියෙනවා. අපි ඒ දෙකට ගමන් කරමු. සාධාරණ ආදායම් ව්‍යාප්තියක් පවත්වා ගැනීමෙනි. සාධාරණ ආදායම් ව්‍යාප්තිය පවත්වා ගන්න බෑනේ. සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති කරන්න මොකද කරන්න ඕනේ? රැකියා අවස්ථා උදා කරන්න ඕනේ. ඒ රැකියාව වලට සාධාරණ ජීවන වියදමට සරිලෙන වැය කරන ශ්‍රමයට සරිලෙන වැටුප් හා දීමනා ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක ඇති වෙන්නේ. එහෙනම් ඒකත් ගණන් ගන්න බෑ. ඊළඟට අභ්‍යන්තර මිල ස්ථායීතාව පවත්වා ගැනීමෙනි. අභ්‍යන්තර මිල ස්ථායීතාවක් පවත්වා ගන්න ඕනේ. ඒක කරන්නේ ව්‍යාපාරිකුද නෑනේ. ඒක මහ බැංකුව විසින් කළ යුතු කාර්යභාරයක්. මහ බැංකුවේ ප්‍රධාන මරමුණ මිල ස්ථායීතාවය. තේරෙනවද? ඒක අපිට කරන්න බෑ. එහෙනම් ඒකත් ගන්න බෑ. මොකද අභ්‍යන්තර මිල ස්ථායීතාව ඕනේ රටක සංවර්ධනය සඳහා. ඒක ව්‍යාපාරිකෝ නෙමෙයි කරන්නේ. අහන්නේ ව්‍යාපාරයක් දායක වන්නේ. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? සේවා නියුක්තිය ඇති කිරීම කියන උත්තරේ. උත්තරේ 3. මේ ප්‍රශ්නෙම අපි හිතමු මේ විදිහට ඇහුවා කියලා. ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක නොවන අවස්ථාවන්නේ. ඒ කියන්නේ ආර්ථික තිරසර සංවර්ධනය සඳහා කිසිම දායකත්වයක් ගන්න බැරි කහන ව්‍යාපාරයක් කිසිම ආකාරයකින් සහයක් දක්වන්නේ නැති උත්තර ඇහුවන. දැන් මේ ඇහුවේ පොසිටිව් නේ. දායක වන ආකාරය නෙගටිව් ඇහුවන. මොකක්ද උත්තරේ? එහෙමනම් උත්තරේ මොකක්ද? භාණ්ඩ ආනයනය කිරීම. මොකද ආනයනය කරාම රට අරාජික වෙනවා මිසක සංවර්ධනය වෙන්නේ නැහැ. ජාතික ධනෙ විදේශෙන්ට ඇදලා යනවා. රටේ විදේශ විනිමය සංචිත හේව ඩොලර්
අහිමි වෙලා යනවා. ලොකු ආර්ථික අර්බුදයක් ඇති වෙනවනේ. තේරෙනවද? එහෙනම් ඒක තමයි නරකම උත්තරේ. කියන්නේ ආර්ථික තිරසර සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාර දායක නොවන ක්‍රමයක් ඇහුවනම් ප්‍රධානම උත්තරේ මොකද්ද? භාණ්ඩ ආනයනය කිරීම. පැහැදිලිද? right. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. පොදු භාණ්ඩවල මිල ඉහළ යන අතරේ නිෂ්පාදනය අඩු කරන අවස්ථාවකදී පොදු භාණ්ඩවල මිල ඉහළ යනවා. අතරේ නිෂ්පාදනය අඩු කරන අවස්ථාවකදී ව්‍යාපාරයක පිරිවැටුම හා ලාභය කෙරෙහි ඇතිවිය හැකි වඩාත් ක්ෂණික බලපෑම කුමක්ද? පොදු භාණ්ඩවල මිල ඉහළ යන අතරේ නිෂ්පාදනය අඩු කරන අවස්ථාවකදී ව්‍යාපාරයක පිරිවැටුම හා ලාභය කෙරෙහි ඇතිවිය හැකි වඩාත් ක්ෂණික බලපෑම. හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිද? පොදු භාණ්ඩවල මිල ඉහළ යනවා. ඉහළ යන අතරේ නිෂ්පාදනය අඩු කරනවා. පොදු භාණ්ඩවල මිල ඉහළ යනවා. මිල ඉහළ ගියන් පස්සේ ඉල්ලුමත් අඩු වෙන්න පුළුවන් නිසා නිෂ්පාදනය අඩු කරන අවස්ථාවකදී ව්‍යාපාරයක පිරිවැටුම, ඒ කියන්නේ විකුණුම් ආදායම් පිරිවැටුම හා ලාභය කෙරෙහි ඇති කරන ඇතිවිය හැකි වඩාත් ක්ෂණික බලපෑම. මොකද බලන්න. හොඳ උත්තර ටිකක් තියෙනවා. තප්පර 5ක් දෙන්න කල්පනා කරන්න බලන්න උත්තරේ මොකක්ද කියලා. කොහොමද අදහස? මොකද්ද හිතෙන්නේ? පොදු භාණ්ඩවල මිල ඉහළ යන අතර නිෂ්පාදනය අඩු කරනවා නම් ව්‍යාපාරික පිරිවැටුම හා ලාභය කෙරෙහි කරන බලපෑම. මොකද්ද වෙන්නේ? පිරිවැටුම අඩු වේ. ඔව් හරි, පිරිවැටුම අඩු වෙනවනේ. ලාභය මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවද? එහෙම වෙන්න බෑනේ. කවදාකවත් වෙන්නේ නෑනේ. විකුණුම් අඩු වෙනකොට ලාභත් අඩු වෙන්න එපා. එහෙනම් විකුණුම් අඩු වෙලා ලාභ වැඩි වෙන්නේ නෑනේ. ඒක අසාමාන්‍යයි. ඒක මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නේ. වැරදි. පොදු භාණ්ඩවල මිල ඉහළ යන අතර නිෂ්පාදනය අඩු කරාම එතන විකුණුම් අඩු වෙන්න එපා අනිවාර්යෙන්. එහෙනම් විකුණුම් වැඩි වෙනවද? වැඩි වෙන්නේ නෑ. විකුණුම් වැඩි වෙන්නේ නෑ. තේරෙනවද? එහෙනම් වැරදි එක. ඒ වගේම ලාභය අඩු වෙනවද? ඔව් ලාභය අඩු වෙන එක හරි. විකුණුම් වැඩි වෙන්නේ නෑ. එහෙනම් මේක මෙතන වැරදි. මෙන්න මේක වැරදි නේ. ඒ නිසා ඒක ගන්නත් බෑ. ඊළඟට වෙනස් නොවේ. නෑ අනිවාර්යෙන් වෙනස් වෙනවනේ. දැන් මිල ඉහළ යද්දි නිෂ්පාදනය අඩු කරනවා කියන්නේ විකිණීම අඩු වෙන්න එපා. වෙනස් වෙන්නේ නැහැ කියන එක වැරදි. පැහැදිලිවම වැරදි. වෙනස් නොවේ කියන එකත් වැරදි. ඊළඟට නිෂ්පාදනය අඩු කරාම ව්‍යාපාරයේ විකුණුම් පිරිවැටුම අඩු වෙනවද? අඩු වෙනවා. හරි අඩු වෙනවා. ඒ වගේම ලාභය ඒත් අඩු වෙනවා. දෙකම සමගාමීව වෙන්නේ. පිරිවැටුම අඩු වෙනවා කියන්නේ ලාභෙත් අඩු වෙනවා. ඒද නිෂ්පාදනය අඩු කරනවානේ. නිෂ්පාදනය වැඩි කරා නම් වැඩියෙන් විකුණන්න පුළුවන්. වැඩියෙන් ලාභ ලබන්න පුළුවන්. දැන් අඩු කරාම විකුණුම් සහ ලාභ දෙකම පහළ වෙනවා. එහෙනම් උත්තරේ මොකක්ද? 4 වෙනි එක. ඒත් පහ බලමු. වැඩි වෙන්නේ නැහැනේ. පැහැදිලිවම වැරදි. නිෂ්පාදනය අඩු කරාම විකුණුම් වැඩි වෙන්නේ නැහැනේ. වැරදි. එහෙනම් උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 9 වෙනි ප්‍රශ්නය. පහත වගුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ නැත්නම් මූල්‍ය පාලන උපකරණ සහ ඒවාට අදාළ විස්තර දක්වා ඇත. පැහැදිලිනේ? දැන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ප්‍රධානම කාර්යයක් තමයි රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ රටේ ජාතික නිෂ්පාදනයට සමබර වූ සමපාත වූ අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත මුදල් සැපයුම පවත්වාගෙන යන්න ඕනේ. මේ ප්‍රශස්ත මුදල් සැපයුම අඩු වැඩි වීම අනුව තමයි උද්දමන හොදම නැති වෙන්නේ. ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. එවනම් ඒ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට අනුගමනය කරන ක්‍රියාමාර්ග අපි නම් කරනවා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ නැත්නම් මූල්‍ය පාලන උපකරණ කියන්නේ ඕක. මූල්‍ය පාලන උපකරණ කියන්නේ ඕකමයි. ඒ උපකරණයේ විස්තරය තියෙනවා. අපි බලමු මොකක්ද කියලා අහන්නේ මේකෙන්. මුලින්ම ඉහතදී ඇති උපකරණ අනුපිළිවෙල අනුව විස්තර නිවැරදිව ගලපා ඇති වර්ණය හරි. ඒ කියන්නේ මේ මූල්‍ය පාලන උපකරණ හේවත් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වලට ගැළපෙන අදහස් ටික පිළිවෙලට ඉල්ලන්නේ. තේරෙනවද? එතකොට ආන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් ඉල්ලන්නේ පිළිවෙලට ඉල්ලන්නේ. ඒ කියන්නේ පළවෙනි එකට ගැළපෙන උත්තරේ A නම් A, B නම් B ආදී වශයෙන්. නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය, විවට වෙළඳ පොළ කටයුතු,
ව්‍යවස්ථාපිත සංචිත අනුපාත දැන් මේව මතක් වෙන්න ඕනේ. බැංකු පාඩමේදී කතා කරා. මේවා අමතක කරන් මේකට උත්තරය සිලෙක්ට් කරන්න බෑ. මේක සංකීර්ණ ප්‍රශ්නයක් වෙනවා. මේ සංකල්ප අමතක අයට මේක සංකීර්ණයි. මේ සංකල්ප මතක් වෙන අයට ඊටාම සරලයි. මොක තමයි තත්ත්වය. මොකද්ද නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය කියන්නේ? ඒ කියන්නේ වාණිජ බැංකු තමන්ගේ අතිරික්ත අරමුදල් මොකද කරන්නේ? රජයේ සුරකුම්පත් මිලදී ගන්න යොදවනවා. වාණිජ බැංකු තමන්ගේ අතිරික්ත මුදල් රජයේ සුරකුම්පත් මහ බැංකු අලෙවි කරනවානේ භාණ්ඩාගාර වෙනුයි. ඒවා මිලදී ගන්න යොදවනවා. ආයෝජනය කරනවා. ඒ සදා ගෙවන පොලියක්. ඒක තමයි නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය කියන්නේ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ මොකද්ද? රජයේ සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය මහජනයා වෙත. මහජනයා වෙත විකුණද්දී මහජනතාව මිලදී ගත්තම මුදල් සැපයුම සංකෝචනය වෙනවා. කල්පිරලා ආපසු විකුණද්දී මුදල් සැපයුම වැඩි වෙනවා. ඊට පස්සේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කියන්නේ මොකද්ද? වාණිජ බැංකු තමන් ළඟ තියෙන දෛනික මුදල් ධාරිතාවය. දෛනික තැන්පතු ධාරිතාවෙන් මහ බැංකුව නියම කරන ප්‍රතිශතයක් ඒ මහ බැංකුව තුල පවත්වගෙන යන වාණිජ බැංකු තැන්පතු ගිණුමේ පවත්වගෙන යන්නට ඕන. ඒක ඒ අනුපාතය තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ. මතකයිනේ? ඊළඟට නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ මොකද්ද? වාණිජ බැංකු සුරකුම්පත් වල මුදල් ආයෝජනය කරනවා. ඒතර වාණිජ බැංකුවට ඒක ලැබිය යුතු වත්කම. ලැබිය යුතු ආදායමන්නේ. දැන් කල්පිරෙන තව කල් තියෙනවා. කල්පිරෙන තව අවුරුදු 3ක් තියෙනවා කියන්නකෝ. මහ බැංකුවෙන් සල්ලි වලට දෙන්නේ නැහනේ. වාණිජ බැංකුවට හදිස්සි ද්‍රවශීලතා ගැටලු මතුවුනාම එහෙම දෙන්නේ නැහැ. එහෙම එකව දෙයක් කරන්න පුළුවන්. ඒ Tamanට ලැබිය යුතු වත්කම් නේක. ඒ වත්කම් මහ බැංකුවේ අපේට දීලා මහ බැංකුව ණය ගන්නවා. ඒ ණය ගන්නකොට අය කරන පොලියක්. ඒක තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ. ඒ අනුපාතයේ වැඩි කළොත් ඒ කියන්නේ වැඩි පොලියක් අය කරනවනේ. වැඩි පොලියක් අය කරනවා නම් වාණිජ බැංකුව මහ බැංකුව ණය ඉල්ලන්නේ නැහැ. ණය ඉල්ලන්නේ නැහැ කියන්නේ මුදල් සැපයුම් සංකෝචනය වෙනවා. ඒ අනුපාතයේ පහළ දැම්මොත් වාණිජ බැංකුව වැඩියෙන් අර තමන්ගේ අපසරකුම් වශයෙන් තමන්ගේ වත්කම තියලා ණය ගන්නවා මුදල් සැපයුම් ප්‍රසාරණය වෙනවා. අනික බැංකු පොලි අනුපාතය. මහ බැංකුව තමයි බැංකුල බැංකුකරුවා වෙන්නේ. බැංකු වලට වෙන බැංකුවක් නැහැ. බැංකු වල නියම බැංකුව මහ බැංකුව. එහෙනම් වාණිජ බැංකුව මහ බැංකුවෙන් ණය සහ අත්තිකාරම් ලබා ගැනීමේදී වාණිජ බැංකුවෙන් අය කරන පොලියක්. ඒක තමයි බැංකු පොලි අනුපාතය කියන්නේ. මේ පොලි අනුපාතයේ වැඩි කළොත් වාණිජ බැංකුව ණය ඉල්ලන්නේ අඩු වෙනවා. ඒතර මුදල් සැපයුම සංකෝචනය වෙනවා. වාණිජ බැංකුවට මහජනයා වෙත ණය මුදල් හැරීමේ හැකියාව අඩු වෙනවා. මේ පොලි අනුපාතයේ පහළ දැම්මොත් වාණිජ බැංකුව වැඩිපුර මහ බැංකුව ණය ගන්නවා, වැඩිපුර ණය දෙනවා. මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මතකනේ අන්න ඒ ටික හොඳට මතක් වෙන්න ඕනේ. අපි බලමු එකින් එක බලමුනේ. එතකොට අපි මේක නැවත බලමු. මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් ස්ථාවර හෝ తాවකාලික පදනම යටතේ මිලදී ගැනීම සහ විකිණීම. ඒ කියන්නේ රජයේ සුරකු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, රුපියල් සුරකුම්පත් වගේ ඒවා මහ බැංකුව විසින් මිලදී ගැනීම සහ විකිණීම. හරිද? ඒක තමයි මොකද්ද? විවට වෙළඳපොළ කටයුතු, විවෘත වෙළඳපොළ කටයුතු. විවෘතව මහජනයාට සුරකුම්පත් විකුණනවා. වික්කම මුදල් සැපයුම සංකෝචනය වෙනවා. අයි මහජනයාගේ මුදල් මහ බැංකුව හරහා රජයට එනවනේ, භාණ්ඩාගාරයට එනවනේ. මුදල් සැපයුම අඩු වෙනවා. ආයි විකුණද්දි මොකද වෙන්නේ? මුදල් සැපයුම වැඩි වෙනවා. ඒක තමයි විවට වෙළඳපොළ කටයුතු කියන්නේ. එහෙනම් මෙතනට එන්නේ ඒ. ඊට පස්සේ B වාණිජ බැංකුවල తాවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටු කර ගැනීමට මහ බැංකුව මගින් අත්තිකාරම් ප්‍රදානය කිරීමේදී ඒ සඳහා පැමිණෙන පොලි අනුපාතය. මේ කියන්නේ වාණිජ බැංකුවල తాවකාලික ද්‍රවශීලතා ගැටලු තියෙනවනේ. ඒක සමනය කරගන්න මහ බැංකුව ණය සපයනවා. ණය සපයන ණය අනුමත කරනවා. අනුමත කරලා ඒ අනුමත ණය මුදලෙන් පළමුව කොටසක් දෙනවා ආරම්භක වැඩ ටික කරගන්න බැංකුව වලට. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කියන අත්තිකාරම් කියන්නේ. ඒ කියන්නේ ඉතින් මහ බැංකුව වාණිජ බැංකුවට ණය දීමනේ. ණය දීමේදී අය කරන පොලිය. මොකද්ද? මහ බැංකුව පොලිය. මහ බැංකුව වාණිජ බැංකුව වලට ණය දීමේදී අය කරන පොලිය තමයි බැංකු පොලි අනුපාතය කියන්නේ. ඉතින් ඒකමනේ මේ කියන්නේ. ඉෂ්ට කරගන්න මහ බැංකුව මගින් අත්තිකාරම්. ඒ කියන්නේ ණය අනුමත කළා ඒ ණය සපයනකම් ආරම්භයේ දෙන කොටස අත්තිකාරම් ඇඩ්වාන්ස් එක මුලින් දෙන කොටස. ඒත් ණයක්නේ.
ඒකට අය කරන පොලිය මොකද්ද? බැංකු පොලිය අනුපාතය. එහෙනම් ඒක තිබුණා මෙතනනේ බැංකු පොලිය අනුපාතය. එහෙනම් මේකට එන්නේ මොකද්ද? B. ඔව් B නේ B. ඊළඟට වාණිජ බැංකු රජයේ සුරකුම්පත් ඇපයට තබා අරමුදල් ලබා ගැනීමේදී මහ බැංකුව මගින් ණය කරනු ලබන පොලිය අනුපාතය. දැන් වාණිජ බැංකු රජයේ සුරකුම්පත් මිලදී ගන්නවානේ. එතකොට ඒවා වාණිජ බැංකුවට ලැබිය යුතු වත්කම. කල් පිරෙන්න ඉස්සෙල්ලා සල්ලි දෙන්නේ නැහනේ. නමුත් කල් පිරෙන්න පෙළ හදිසි ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වුණාම හරිද? වාණිජ බැංකුව මොකද කරන්නේ? මහ බැංකුවට මේ Tamanට ලැබිය යුතු සුරකුම්පත් වත්කම ඇපයට තියලා ණය ගන්නවා. එහෙම ණය ගන්නකොට මහ බැංකුව අය කරන පොලියක්. ඒකනේ මේ අහන්නේ. වාණිජ බැංකු රජයේ සුරකුම්පත් ඇපයට තබා අරමුදල් ලබා ගැනීමේදී මහ බැංකුව මගින් ණය කරන පොලිය අනුපාතය. මොකද ඒක කියන්නේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. ඒ කියන්නේ C. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. පැහැදිලිනේ? ඔව්. ඊළඟට වාණිජ බැංකුව විසින් තම තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය. පැහැදිලිව කියලා නැතුණත් තේරෙනවා අදහසනේ. වාණිජ බැංකුව විසින් තම තැන්පතු වලින් තම දෛනික තැන්පතු වලින් මහ බැංකුවේ ඒ වාණිජ බැංකුව නමින් ගිණුමක් තියෙනවනේ. ඒ ගිණුමේ පවත්වාගෙන යන්න ඕන අවම ප්‍රමාණයක් මහ බැංකුව නියම කරනවා. ඒකට මොකද කියන්නේ? අවම සංචිත අවශ්‍යතා. අවම සංචිත අවශ්‍යතා. ඒ කියන්නේ හැබැයි තිබුණා ඒකනේ. ඔව් ඒක තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නැත්නම් අවම සංචිත අවශ්‍යතා කියන්නේ තෝකමයි. අවම සංචිත අවශ්‍යතා කියන්නේ තෝකමයි. එක්ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒක මහ වාණිජ බැංකුවල දිනපතා තියෙන මුළු තැන්පතු ධාරිතාවෙන් මහ බැංකුව නියම කරපු අවම ප්‍රතිශතය මහ බැංකුවේ වාණිජ බැංකුව නමින් ගිණුමේ තැන්පත් කරන්න ඕනේ. එහෙනම් ඒක තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ. ඒ කියන්නේ කීවෙනි එකද? D. මේකට එන්නේ D. ඊට පස්සේ වාණිජ බැංකු ඔවුන්ගේ අතිරික්ත අරමුදල් රජයේ සුරකුම්පත්වල ආයෝජනය කිරීමේදී මහ බැංකුව විසින් ගෙවනු ලබන පොලිය අනුපාතය. තේරෙනවනේ? වාණිජ බැංකුව තමන් සතු අතිරික්ත මුදල් මහ බැංකුව භාණ්ඩාගාරය වෙනුවෙන් නිකුත් කරන සුරකුම්පත්වල ආයෝජනය කරනවා. කරාම මහ බැංකුව පොලියක් ගෙවන ඒගොල්ලන්ට. මොකද්ද? නිත්‍ය තැන්පතු පාසුක අනුපාතය කියන්නේ ඒකට. නේ? ඒ කියන්නේ මේක. ඒ කියන්නේ E. හරිනේ? එහෙනම් EAD CB තියෙනවා. EAD BC නෙවෙයි CB. හරි පස්වෙනි උත්තරේ. මේක පටල ගන්න දැන් මේ දෙක එක වගේ දැක්කද? මේ දෙක එක වගේ දෙන්නේ මාරු කරන්න. දැන් මේක එකක් මාරුනොත් ඉවරයිනේ. ඕලු සිලෙක්ට් කරන්න 4. හරි පරිස්සම් වෙන්න ඕන. EAD CB උත්තරේ 5. ඔව් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ වරලත් ව්‍යාපාරයකින් වරලත් ලාභියාට මොන හරි ලැබෙන දෙයක් තමයි මේ අහන්න යන්නේ නේ. බලමු. ලැබෙන ලාභය නිශ්චිත වේ. නෑ හැම කියන්න බෑනේ. දැන් වරලත් ව්‍යාපාරයකින්ම ලාභ දෙන්නේ නෑනේ. වරලත් ලාභියා වරලත් ව්‍යාපාරයේ අවසරය මත බිස්නස් කරලා උපයන ලාභයෙන් පුරස්කාරයක් වරලත් ව්‍යාපාරයට දෙනවා. දීලා ලාභයක් උපය ගන්න එකන කරන්නේ. හරි ලාභයක් දෙන්නේ නෑනේ. ඒක වැරදි. කළමනාකරන පුහුණුව ලබා ගත හැකි වේ. අන්න ඒක හරි. සාමාන්‍යයෙන් වරලත් ව්‍යාපාරයේ වරලත් හිමියා වරලත් ලාභියාට කළමනාකරන පුහුණුව බොහෝ වෙලාවට නොමිලේම ලබා දෙනවා. ඒක හරි. ඒකල වෙන්න ඕන එකක් අනිවාර්යයෙන්. පූර්ණ ස්වාධිපත්‍යයක් හිමි වේ. සම්පූර්ණ වැරදීනේ. කවදාකවත් වරලත් ව්‍යාපාරය හෙවත් වරලත් හිමියා ලාභියාට පූර්ණ ස්වාධිපත්‍යයක් දෙන්නේ නැහැ. වරලත් ලාභියාට අඩු ගානේ නිෂ්පාදිතයේ ප්‍රමිතියවත් වෙනස් කරන්න බෑ. භාණ්ඩයක හැඩය, වර්ණය, ඇසුරුම, ද්‍රව්‍ය සංයෝග කරන ආකාරය කිසිවක් වෙනස් කරන්න බෑ. ඒක වරලත් ව්‍යාපාරයේ කොන්දේසි වලට යටත්ව කරන්න ඕන. වරලත් ලාභියාගේ සන්නමක් හෝ වෙළඳ නාමයක් පාවිච්චි කරන්න බෑ. මව් ආයතන වෙළඳ නාමය පාවිච්චි කරන්න ඕන. එහෙනම් ස්වාධිපත්‍ය ලැබෙන්නේ නැහැ. තනිකර
වැරදි උත්තරයක්. ආයෝජනය පිළිබඳ අවදානමක් නොමැති වේ. මෙහෙමයි. අවදානම අඩුයි පැහැදිලිවම. දැන් මොකද වරලත් ව්‍යාපාරයේ කීර්තිමත් ව්‍යාපාරයක් නම් එයාගේ වෙළඳ නාමය යටතේ තමයි බිස්නස් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපට ප්‍රමාණවත් ඉල්ලුමක් ලැබිලා විකුණුම් සහ ලාභ වර්ධනය වෙනවා. ආයෝජන අවදානමක් නැහැ. නමුත් නැහැම කියන්න බෑ. මොනවාර පිටමු වරලත්ලාභිය ආහාර පාන නිෂ්පාදනය කරලා අලෙවිකරණය කියලා කරන්නේ. ඒ වරලත්ලාභියගේ සේවකයන් නැතිනම් ආහාරවල මොන හරි දෝෂයක් ඇති වෙලා ආහාර විස වෙලා සෞඛ්‍යමය ගැටලු ඇති වෙලා ගනුදෙනු කරු ජීවිතාක්ෂරපත් වෙලා එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන් මෙතනින් බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා අවදානමක් ඒ කියන්නේ ආයෝජනය පිළිබඳ අවදානමක් නැතුව නොවේ. එහෙනම් දැන් වරලත්ලාභිය ව්‍යාපාරයට යට කළ මුදලින් තාම 50%ක්වත් ආවරණය කරගෙන නැතිව මේ වගේ අවදානම් කරි තත්ත්වයක් ඇති වුණොත් එතන අවදානමක් තියෙනවා. නෑ කියන්න බෑ. අපිට කියන්න පුළුවන් අවදානම අඩුයි හැබැයි. පැහැදිලිවම අඩුයි. ඒ කියන්නේ වරලත් ව්‍යාපාරයේ කීර්තිනාමය එයාලගේ වෙළඳ නාමය ඔස්සේ බිස්නස් කරන නිසා බිස්නස් එක අල්ල ගන්න පුළුවන්. ප්‍රමාණවත් විකුණුම් ශාලාව ලබන්න පුළුවන්. බොහෝ විට ඒතර අවදාන ආයෝජන අවදානමක් නැහැ. නමුත් වෙනත් බාහිර අර වගේ හේතු නිසා මම දැන් උදාහරණයක් ගත්තේ. ඒ වගේ වෙනත් හේතු නිසා ව්‍යාපාර සාර්ථක වීම අවදානමක් තියෙනවා. ඒ නිසා අවදානමක් නැතුවම නොවේ. ඒ නිසා ඒක ගන්නත් බෑ. විශාල පිරිවැයක් දැරීමට සිදු නොවේ. ඒකත් හරියටම කියන්න බෑ. සමහර විට මව් ආයතනයේ ආධාර කරනවා. සමහර විට ආධාර කරන්නේ නැහැ. තේරුණාද? කොහොම ආධාර කළත් නැතත් වරලත් ලාභියටත් කිසියම් ආරම්භක පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් ගන්න බෑ. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? 2. පැහැදිලිවම 2. 11 වෙනි ප්‍රශ්නයත් බලමු. ව්‍යවසායකත්වයේ මගින් ඇතිවන පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ. ව්‍යවසායකත්වය කියන එක තේරෙනවනේ. ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? නවෝත්පාදන බිහි කිරීම. ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් වලට මුහුණ දෙමින් නවෝත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලියනේ මතකනේ. එතකොට ව්‍යවසායකත්වයේ මගින් ඇතිවන පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ කියලා නහන්නේ. තේරෙනවද? එතකොට ව්‍යවසායකත්ව ක්‍රියාවලිය තේරෙනවනේ. එතකොට ඒකෙන් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම, ආදායම් අවස්ථා නිර්මාණය වීම, රැකියා අවස්ථා බිහිවීම, ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ හිමිවීම, නව භාණ්ඩ හා සේවා පරිභෝජනයට අවස්ථාව හිමිවීම. මොකද උත්තරේ? ව්‍යවසායකත්වයේ මගින් නැතිවන පුද්ගල ප්‍රතිලාභයක්. ඒ කියන්නේ දැන් මම ව්‍යවසායකයෙක් වශයෙන් ක්‍රියාත්මක වුණාම මට ලැබෙන ප්‍රතිලාභය අහන්නේ. මේ ප්‍රශ්නේ පැහැදිලි කරගන්න නැත්නම් මේක තේරෙන්නේ නැහැ. මේක හිතුවොත් එහෙම ආදායම් අවස්ථා නිර්මාණය වීම කියලා. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ මගින් රටේ මිනිස්සුන්ගේ පැත්ත හිතුවොත් එහෙම උත්තරේ මේකත් ගන්න පුළුවන්. මේකත් ගන්න පුළුවන්. නෑනේ මේ අහන්නේ ඒක නෙවෙයි. ව්‍යවසායකත්වයේ මගින් ඇතිවන පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ. මම පුද්ගලයෙක් වශයෙන් ව්‍යවසායකත්ව ක්‍රියාවලිය යෙදුනම මට ලැබෙන ප්‍රතිලාභ. එහෙනම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම මොකද? ඒ සමාජ ප්‍රතිලාභය. ඒක සමාජීය ප්‍රතිලාභයනේ. සමාජයෙන් ලැබෙන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. සමාජීය ප්‍රතිලාභයක් වුණොත් මේක හරි. ආදායම් අවස්ථා නිර්මාණය වීම. ඒකත් සමාජීය ප්‍රතිලාභයක් හරි. පුද්ගල ප්‍රතිලාභයක් නෙවෙයිනේ. තේරුණාද? ඊළඟට රැකියා අවස්ථා බිහිවීම. ඒකත් සමාජයේ විනු ලැබෙන එකක්. පුද්ගලයන්ට, ඒ කියන්නේ ව්‍යවසායකයා කියන පුද්ගලයන්ට ලැබෙන එකක් නෙවෙයි. ඊළඟට ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ හිමිවීම. අන්න ඒක හරි. ඒ කියන්නේ මම ව්‍යවසායකයෙක් වශයෙන් අලුත් ව්‍යවසායක ආරම්භ කරොත් මට ඉහළ කැපවීමක් කරනවා නම් කැපවීමේ තරමට ප්‍රතිලාභත් මොකද වෙන්නේ? වැඩි කරගන්න පුළුවන්. කැප වෙන තරමට ප්‍රතිලාභත් වැඩි වෙන එක තමයි ව්‍යවසායකයා කියන පුද්ගලයන් ලැබෙන ප්‍රතිලාභය වෙන්නේ. ඒක තමයි වඩා හරි උත්තරේ මං හිතන්නේ. අපි බලමු පස්වෙනි උත්තරේ. මොකද හතරවෙනි එක අපි 99%ක්ම විශ්වාසයක් තිබුණත් නිවැරදි කියලා අපි නතර කරන්නේ අවසාන උත්තරෙත් කියවන්න ඕන. නව භාණ්ඩ හා සේවා පරිභෝජනයේට අවස්ථාව හිමිවීම. නෑනේ ඒක සමාජයේ එකක්. එහෙනම් උත්තරේ පැහැදිලිවම 4. උත්තරේ පැහැදිලිවම 4. තේරුණාද? එතකොට ව්‍යවසායකත්වයේ මගින් ඇතිවන සමාජ ප්‍රතිලාභය හොරන් ගොඩක් තියෙනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා.
ඇයි අලුත් භාණ්ඩ පරිභෝජනය මගින් ආදායම් අවස්ථා උදා කරනවා, රැකියාව අවස්ථා උදා කරනවා. ඒ වගේ උත්තර කීපයක්ම තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 12 වෙනි ප්‍රශ්නය. ව්‍යවසායකයෙකු අයවැයක් භාවිතා කරනුවේ. ව්‍යවසායකයෙකු අයවැයක් භාවිතා කරනුවේ. දැන් ව්‍යවසායකයන්ට අයවැය ඕනේ. මුදල් අයවැය තේරෙනවද? ඒ වගේම නිෂ්පාදන අයවැය පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන් මෙතන අයවැයක් උපදහස් කරන්නේ මුදල් අයවැය විය හැකි බලමුකෝ. මූල්‍ය අවශ්‍යතා අවම කර ගැනීමටය. සේවකයින්ට මූල්‍ය තොරතුරු සැපයීමටය. දැන් මේ කියන විදිහෙන් තේරෙන මූල්‍ය කියන්නේ මොකද්ද? මුදල් අයවැය තමයි. තේරෙනවද? ව්‍යවසායකයෙක් අයවැයක් නැත්නම් මුදල් අයවැයක් මිල දැන් උළුට ගන්න බෑ නේතු. ව්‍යවසායකයෙකු මුදල් අයවැයක් භාවිතා කරනුවේ මූල්‍ය අවශ්‍යතා අවම කර ගැනීමටද? නෑනේ. එහෙම අවම කරගන්න බෑනේ. අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරගන්න ඕනේ. අවශ්‍ය මූල්‍ය අදාළ අංශවල ආයෝජනය කරන්නත් ඕනේ. ඒක වැරදි. සේවකයින්ට මූල්‍ය තොරතුරු සැපයීමටයි. නෑනේ. සේවකයන්ට මූල්‍ය තොරතුරු සපයන්නේ නෑනේ. එහෙනම් මුදල් අයවැය පාවිච්චි කරන සේවකයන්ට තොරතුරු සපයන්නේ නෙවෙයි. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමටයි. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමටයි. ඒක හරිද? ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමටයි. නෑ. මුදල් අයවැයක සමස්ත ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරන්න බෑනේ. ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධන අධීක්ෂණය කිරීමට කියන එක ගන්න පුළුවන් වෙයි. බලමු ඊළඟ සමච්ඡේදන ලක්ෂ්‍යයේ නිමවුම් මට්ටම හඳුනා ගැනීමට. වැරදිනේ. මේක සම්පූර්ණ වැරදිනේ. මේක හරි නේද? ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධනේ අධීක්ෂණය කිරීමට ඒකින උත්තරේ තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. නේ? මුදල් අයවැයකින් මූල්‍ය කාර්ය සාධනය කියන්නේ මූල්‍ය සම්පාදනය, මූල්‍ය යෙදවීම පිළිබඳ තොරතුරු එනවා. ඒකෙන් මූල්‍ය අතිරික්තතා සහ උණුතයි දරව් කරගන්න පුළුවන්. එහෙනම් මූල්‍ය කාර්ය සාධනය තමයි ඔකෙන් අධීක්ෂණය කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලිම උත්තරේ එහෙනම් 4. එතකොට දැන් ව්‍යවසායකයෙකු අයවැයක් භාවිතා කිරීමෙන් කිසිදු අපේක්ෂාවක් නොකරන පිළිතුරක් කියන අදහස ඇහුවනම් මොකද උත්තරේ? මූල්‍ය අවශ්‍යතාව අවම කර ගැනීමට කියන එකත් හරි. එතකොට ඒ කියන්නේ මුදල් අයවැයකින් මුදල් වියදම් කළ යුතු මාර්ග පේනවනේ. තේරෙනවද? ඒකේ පොඩි සම්බන්ධයක් තියෙනවනේ. සේවකයින්ට මූල්‍ය තොරතුරු සැපයීම. සේවකයින්ට පවා සමහර විට මූල්‍ය තොරතුරු සැපයන අවස්ථා තියෙනවා. සේවකෝ වැටුප් වැඩි කරලා ඉල්ලනවා. එතකොට මෙන්න බලන්න අපේ ආදායම් මාර්ග, මුදල් ලැබීම් මාර්ග, මෙන්න ගෙවීම් මාර්ග වැඩි. ඒ නිසා මේ අවුරුද්ද අපිට වැඩි කරන්න බෑ. ඊළඟ අවුරුද්ද අපි වෙන විකල්ප වලින් වියදම් අඩු කරගෙන ඕගොල්ලන්ගේ වැටුප් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු දෙන්න වෙනවා. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම. මුදල් අයවැය තුළින් කිසියම් ආකාරයක ක්‍රියාකාරීත්වය ගැන අදහසකුත් එනවනේ. තේරෙනවද? මුදල් විකුණුම් වලින් මෙච්චර ලැබෙනවා, නායකත්වයෙන් මෙච්චර ලැබෙනවා, වත්කම් විකිණීමෙන් මෙච්චර ලැබෙනවා. මේ අංශවල වියදම් කරන ක්‍රියාකාරීත්වය ගැන අදහසකුත් ඒකත් හරි. මේක හරියටම හරිනේ. අහන්නේ වැරදි මේකනේ. සමච්ඡේදන ලක්ෂ්‍යයේ නිමවුම් මට්ටම හඳුනා ගැනීමකුත් මොකද ඒ? සම්පූර්ණ වැරදි. සමච්ඡේදන ලක්ෂ්‍යයේ නිමවුම් මට්ටම කිසිසේත් මුදල් අයවැයකට සම්බන්ධයක් ඇත්තෙම නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. නම් සම්බන්ධයක් නැතිම උත්තරේ තමයි 5. පැහැදිලිනේ? ඒ වගේ විකල්ප ප්‍රශ්නත් හැම විටම නිර්මාණය කරන්න උත්සාහ කරන්න. හොඳයි. අද පාඩම් පරිච්ඡේදිනුත් අපි කතා කරේ 2020 වර්ෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. එනම් වාස්තවික ප්‍රශ්න යොමුවන ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවර්ණ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරා. ඒ බහුවර්ණ ප්‍රශ්නවලදී අපි ඒකට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය හඳුනගන්නේ කොහොමද? ඊට පස්සේ අපි පිළිතුරු අතර සැසඳීමක් කරලා වඩාත් නිවැරදි පිළිතුරම තෝරා ගන්න, ඉවසීමෙන් යුතුව තෝරා ගන්නේ කොහොමද කියලා අපූර්වට අපි අද සාකච්ඡා කළා. මම හිතන එකෙන් ඔබ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 30න් මම දකින්නේ 30ම කරන්න පුළුවන් හරියට 25ක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ එකක් ගන්න 25ක් කරන්න මොන කියලා මම කිව්වනේ. තේරෙනවද? 30ම හරියට කරන්න පුළුවන්. කරන්න පුළුවන් වෙන පළවෙනි දේ තමයි ඉවසීමෙන් සාධාරණ කාලයක් අරගෙන විනාඩි 2කමාරක් සෑම ප්‍රශ්නයකටම ගන්න අයිතිය තියෙනවා. සමහර පහසු ප්‍රශ්න වල විනාඩියක් 1කමාරක් ඉතුරුනොත් ඒවත් අපාවිච්චි කරලා විනාඩි 3ක් විතර ගන්නත් පුළුවන්. ඒ නිසා සාධාරණ කාලයක් විඩංගු කරලා ඉවසීමෙන් ප්‍රශ්න කියවනකොට ප්‍රශ්නෙට ඔබ හොඳින් අවතීර්ණය වෙනවා. ප්‍රශ්නේ ඔබේ වෙනවා. ප්‍රශ්නේ විනිවිද භාගිතව පේනවා. ඊට පස්සේ උත්තර පහ පුළුවන්
සංසන්ධනය කරන්න. සසඳල වඩාත්ම හොඳම වඩාත්ම වැරදි සහගත උත්තරේ අයින් කරගෙන යනවා. වඩාත්ම වැරදි සහගත භාවයේ අනුපිළිවෙල අනුව අයින් කරගෙන ගියාම වඩාත්ම නිවැරදි උත්තරය අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒතොර මේ වගේ අපි කරගෙන ගියොත් ඔබට විභාගෙදී බහුවර්ණ 30ටම ලකුණු ගන්න පුළුවන්. අපි ඒක තවත් තහවුරු කරගන්න අපි ඉතුරු ප්‍රශ්න ටිකත් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ පරිච්ඡේදයෙන් හමු වෙලා තේරුම් ගමු ඉතුරු බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන ආකාරය.